විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිර උපාධි GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වෙලාවක කැමති ආකාරයෙන් සම්බන්ධ විය හැක. බාහිර උපාධි සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව සාධාරණය කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියා දෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සීනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 071 701 723. ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Have good night everybody, right? මම හිතන්නේ අද ගොඩක් අය ඉන්නේ පළවෙනි දවසේ මගේ පන්තියට ජොයින් වෙච්ච අය. මෙතන මගේ වීඩියෝ එක පින් කරගන්න. right. පළවෙනි දවසේ මගේ පන්තියට ජොයින් වෙලා කෝස් එක ගැන මොනවා හරි අවබෝධයක් ගත්ත අය තමයි ඉන්නේ. right. මම අර සරල සිංහල භාෂාවෙන් පටන් ගන්නවා. ඔයාලට තේරෙන්නේ දැන් මම අර සින්දු ටිකක් වුණත් ඔයාලට දාලා තිබ්බනේ. භාෂාවෙන් දැම්මේ. මොකද ඉංග්‍රීසි භාෂාවෙන් දාන්න පුළුවන්. මට පොඩි දෙයක් කරන්න තියෙනවා. right. ඉංග්‍රීසි සින්දු ටිකක් දාන්න නෙති. නමුත් මම ඒ දේ කරන්නේ නැතුව සාමාන්‍ය සිංහල දැම්මේ. මොකද මෙතන ඉන්න ගොඩක් අයට ඒක තේරුම් ගන්න. දැන් අපි දෙයක් ඉගෙන ගන්නකොට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මම එදා කිව්වේ ගුරු භූමිකාව කියන්නේ ටිකක් අමාරුයි. ඒක හැමෝටම කරන්න බැරි දෙයක්. right. ඒ කියන්නේ උගන්වනවා කියන්නේ ඒක වෙනම ටැලන්ට් එකක්. අපි dance කරන්නේ දැන් ඔයාලට dance කරන්න පුළුවන්. ඔයාලට සමහර වෙලාවට music පුළුවන්. ඔයාලට සමහර වෙලාවට marketing පුළුවන් නේ. දැන් සමහර සර්ලා හොඳට marketing කරනවා. සමහර ඒ සර්ලා පන්තිය උගන්වනවට වඩා ඒගොල්ලෝ marketing තමයි කරන්නේ. marketing ගොඩාක් කරන අයට ගොඩාක් ළමයි ඉන්නවා. අඩුවෙන් marketing කරන අයට ළමයි ඉන්නවා. හොඳට උගන්වන්න පුළුවන් වුණා කියලා මාකටිං කරන්න බෑ. හොඳට මාකටිං පුළුවන් වුණා කියලා උගන්වන්නත් බෑ. එතකොට අපේ මේ ලංකාව වගේ රටක උගන්වන මෙතඩ්ස් පළවෙනියෙන් මතක තියාගන්න මාස 6කින් පන්තියකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. දැන් මේ කෝස් එක අපි කරන්නේ මේක ඇවිල්ලා ෆවුන්ඩේෂන් එක. right. ෆවුන්ඩේෂන් කියන්නේ උපරිම සරලව අර ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක අයින් කරලා දාලා ඉන්න අයින්ට ගොඩාක් සරලව කියා දෙන පන්තියක් මේක පළවෙනියෙන් මතක තියාගන්න. අනිත් එක තමයි මේක සර් විතරක් කතා කරන පන්තියක් නෙවෙයි අත්‍තරම. මම අර මේ දවස් ටිකේ ඔයාලට පොඩි මම ඇහෙනව නේද ළමයි මැසේජ් එකක් දාන්න මට chat එකක් දාන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා chat එකක් දාන්න. right. මේ දවස්වල මම ඉතාමත්ම සරලව පටන් ගන්නවා. මම ඔයාව විමසන්නේ. right. දැන් ඔයාලට නොමිලේ ෆ්‍රී මේක ජොයින් වෙන්න තියෙනවා. අතරම ඉතින් පන්තියට ජොයින් වෙනත් ෆ්‍රී වගේ තමයි. මොකද අපි මේක දවස් 16ක් වගේ වැටෙනවානේ මාසෙට. එකපාරට පේපර්ස් කරන්න පටන් ගන්න නෑ ළමයි තේරුමක් නෑනේ එකපාරට පේපර්ස් කරන්න පටන් ගන්න. මොකද ඔයාලට හරි thank you. කිසි විෂය කරුණක් සබ්ජෙක්ට් එක දන්නේ නැතුව මම එකපාරට පන්ති පේපර් සාකච්ඡා කරන්න එක බැරි. පේපර් සාකච්ඡා දවස් දෙකක් තියෙනවා. right. එතකොට අඟහරුවාදයි සිකුරාදයි පන්තිය තියෙනවා. සතිය දවස් 4ක් කෝස් එකක්. එතකොට ඔයාලට හිතේ සතිය දවස් 4ක් මේ සර් මොනවද උගන්වන්නේ කියලා. right. එතකොට මම අද ස්ටාර්ට් කරනවා. අර මම එදා කියවනේ මේ ඉංග්‍රීසි භාෂාව හැදිච්ච විදිය මම ඒක තව චුට්ටක් කියන්නම් අද. මොකද අද ගොඩක් අය විල් ඉන්නෝනේ. මම ඒක පොඩ්ඩක් අද විස්තර කරන්න. right. මම ඒකට මෙහෙම භාවිතා කරනවා. නිකන් අහගෙන ඉන්න බෑ බෝඩ් එක බලා ගන්න. මේක බෝඩ් එක. ඔයාගේ බෝඩ් එක. සමහර වෙලාවට මේ වගේ වා ඉගෙනගෙන නැතුව ඇති.
නමුත් මම මෙහෙම තමයි උගන්වන්නේ මේ සිස්ටම් එක. මම හිතනවා මේක මම හොයාගත්ත ඇත්තට මම ස්වයං ගවේෂණය කළා. ගොඩාක් සාර්ථක ක්‍රමයක් ළමයි. දැන් මටත් පොඩි අවධානයක් තියාගන්න ඔයගොල්ලෝ ඕනනම් අත් වශයෙන්ම ඔයගොල්ලෝ වීඩියෝ එක ඔන් කරලා ඉන්නවා නම් ගොඩක්ම හොඳයි. හරි. ගොඩාක් අඩුවෙන් අනවශ්‍ය කතා කියන්නේ මේ පළවෙනි දවස් දෙක නිසා. හැබැයි ඩිසිප්ලින් එක උඩරින් මේ පන්ති තියෙනවා. එහෙම නැත්නම් මේ hina වෙලා ඉන්න මම නෙමෙයි ඉන්නේ. අපි ඒ කියන්නේ රුපියල් 1000ක් අරගෙන එහෙම 18 ළමයි ගෙන්න ගන්න නැහැ. right. ඒ කියන්නේ මේක නිකන් අර දැන් මේ වයසේ ඉඳන්ම මම බිස්නස් එකක් විදියට පටන් ගන්න එක නෙමෙයි. බිස්නස් නෙමෙයි අපිට ඕන. දැන් ඔයා මගේ පන්තියෙන් ළමයිගෙන් අහලා බලන්න කොහොමද කෝස් එක තියෙන්නේ. එච්චරයි. වෙන ඇති දෙයක් නැහැ. වෙන ඊට වඩා අපි බොරු මාකටිං කරගෙන බොරු කියාගෙන දැන් ওই ඉංග්‍රීසි පන්ති තමයි ඉංග්‍රීසි විනාශ කරලත් තියෙන්නේ ලංකාවේ. හරි. සමහරවිට ඒ සර්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ කිසි දෙයක්. සුසුකන් ලත්තයි නෙවෙයි. ඩිප්ලෝමා දාරේ. ඔහෙ හරි එතනක ඩිප්ලෝමා කරලා අරගෙන සාමාන්‍ය රිලේටිව් ප්‍රොනවුන් වත් දන්නේ නැහැ. හරි. දැන් ජීවත් වෙන්නේ පොල්ලත්තක් මැද පිහිටි නිවසක. මෙයාගේ වාක්‍යයක් කියා ගන්න බෑනේ. ගොඩක්. හරි. ඉතින් ඒක නිසා මම කියන්නේ මේකට ජොයින් වෙනවා නම් මේක ටිකක් වෙනස්. මේක අර මෙහෙම අර සර් ඒක සර් ප්‍රසංග වගේ අර මේ සා ප්‍රසංගෙ මොකද්ද මේ ඒක පුජ්‍යල සංගීත ප්‍රසංගයක් වගේ නෙමෙයි මේක. ඒ කියන්නේ මම කියනවා අහන් ඉන්නවා එහෙම එකක් නෙමෙයි. මේක යන්නේ ඔයාට ඉස්සරහට කතා කරන්න සිදුවෙන. ඒකට බය වෙන්න දෙයක් නැහැ. මම මේක පසුබිම හදලා හිමීට දැම්ම අවශ්‍ය නැහැ. දැම්ම ඔයාට තියෙන්නේ ජොයින් වෙලා මේමනේ. දැන් සාමාන්‍ය මිනිහෙකුට වෙන පාඩුවක් බැලුවා මාසයක් ජොයින් පළවෙනි මාසේ ජොයින් වෙලා ඒ ගන්නේ රුපියල් 1000යිනේ මම මේකට ගන්න. එතකොට රිස්ක් එක 1000යි. right. මම කියන්නේ පළවෙනි මාසේ ජොයින් වෙලා බලන්න පන්තියට. එහෙම කියලා මැගි නූඩල්ස් විකුණනවා වගේ නෙවෙයි මම කියන්නේ පොඩි අයිඩියා එකක් ඔයාලට කියන්න. හැබැයි ඔයාගේ අවසාන ඉංග්‍රීසි සර් වෙන්න පුළුවන් මම. right. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒකට මට 100,000 ෂුවර්. ඔබේ අවසාන ගුරුවරයා. මේක හරියට අර විමුක්තිය සාක්ෂාත් කරනවා වගේ වැඩක්. මම කියන්නේ මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. මොකද මේ වාතාවරණෙත් එක්ක. right මම අද ලිපි වගේක් දැම්ම ඔයාට කියවන්න කියලා. මම දැන් හිතන්නේ මේ ළමයි මම දන්න ගොඩක් දක්ෂ ළමයි ඉන්න මෙතන. යන්නේ දක්ෂයෝ ටික යන්න එපා මාත් එක්ක ඉන්න. මම ස්ටාර්ට් කළා ඔයාට ඕන තරම් අවස්ථාව දෙනවා. ඒ කියන්නේ මම කතා කරන පන්තියක් නෙවෙයි මේක. ළමයා කතා කරන පන්තියක්. එතෙන්ට මට යන්න ඉඩ දෙන්න කරුණාකරලා මට chance එක දෙන්න. right. ඒ කියන්නේ මට ඉඩ දෙන්න එතෙන්ට යන්න. මම ඉංග්‍රීසි භාෂාව ඔයාලට භාවිතා කරනවා. දැනට මට මෙන්න මේ මූලික ටික මොකද මෙතන ඉන්න ළමයි ඉන්නවා ගොඩාක් අසන්න ළමයි. අසන්නයි කියන්නේ ඒගොල්ලන්ට අර අත වශයෙන්ම මූලික ඔයාලට ඕන මගේ YouTube එකේ කියලා බලන්න. අපි වෙන වෙන පන්ති වල කරන ඒවා. right. ඒවත් දැම්ම බලන්න යන්න එපා. මං කියන්නේ. මොකද බය හිතනවනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි කිව්වහම දැන් මේගොල්ලෝ පන්ති වලට එන්නේ ලොකු දැන් අත ගොඩක් අය ඇවිල්ලා ඇති මේ කවුද මේ අකා? දැන් මොකද්ද කරන්නේ? තවත් ව්‍යාපාරයක්. right. දැන් ඕගොල්ලෝගෙන් අපිට ආවත් එන්නේ පොඩි ගාණක් ළමයි. අපි උනාට දවස් 16ක් වාට කරනවා. එහෙම කළා අපි මේ හවසට තැඹිලි විකුණන්නේ නැහැ. ඒතකොට මේක මම ගුරුවරයෙක් අතර මම ජාතික වාසල ගුරුවරයෙක් විශ්වවිද්‍යාලේ ළමයින්ට උගන්වලා කාලයක් දැන් මගේ මේ ප්‍රයිවට් වැඩ කරනවා මම. එහෙම සුදුසුකම් කියන දේ උපරිමයෙන්ම තියෙන එක. ඔයාට මං ගැන ඕන තරම් බලා ගන්න පුළුවන්. තින්නගම කිව්වම කිසි ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මේ පුරුදු වෙන්න කරන වැඩක් නෙවෙයි. දැන් සමහරට වටික් වන්න යනකොට තේරෙන්නේ මේ මෙයා පුරුදු වෙන්න උගන්වනවද එහෙම නැත්නම් කාලයක් උගන්වනද කියලා. ඒ කියන්නේ කොරෝනා නිසා එහෙම සල්ලි නැතුව පන්තිය පටන් ගත්ත නෙවෙයි. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් කැම්පස් ළමයින්ට ළමයි දෙන්නකින් එක ළමයා මට මුලින්ම ආවෙත් මගේ බැච් එකේ ළමයි. මගේ බැච් එකේ ළමයෙකුට තමයි මුලින්ම කියන්නේ සල්ලි වලට නෙවෙයි. ඉංග්‍රීසි පන්තියක් විදියට දාන්න. right. ඒ දක්වා අද දක්වා දිගටම උගන්වනවා. දැන් ජාතික පාසල් ගුරුවරයෙක් විදියට කටයුතු කරනවා. සෑහෙන ගන්නවයි කියන දේ මම ස්ටඩි කරන කෙනෙක් සෑහෙන. ඒක මම අර කිව්ව ඕගොල්ලොත් මෙතන ඉන්න ගුරුවරු ගොඩක් ගුරුවරු සහ රටේ වැදගත් මිනිස්සු. දක්ෂකම කියන්නේ කියවන එක නෙමෙයි.
ඒ කියවන්නේ දේශපාලඥයෝ සහ නළුවෙක්. මම නළුවෙකුන් නෙවෙයි දේශපාලඥයෙකුත්. ගුරුවරයෙක් කියන්නේ අවබෝධ කරන්නේ. අවබෝධයට කෑ ගහන්න අවශ්‍ය නැහැ. ක්ෂණික දේවල් ටිකක් තියෙනවා. අද ඔයා ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න. අද ඉගෙන ගන්න ටික පොඩි නෝට් එකක් හදාලා තියාගන්න. මේ දක්වා ජීවිත කාලේ ඉංග්‍රීසි පන්තියට හැම දවසකම පන්ති ගියොත් ඔයාගේ දරුවට ඔයාට මේ පන්තියට නාවා. වාට තියෙන්නේ ඒ නෝට් එක බලන්න. ඒ ටික බලලා අද ඉංග්‍රීසි උගන්වන්න නෙමෙයි අත්‍තරම යන්නේ. අද යන්නේ අමුතු පාඩමක් උගන්වන්න. ඔයාට තේරෙන්නේ මේ ඉංග්‍රීසි හැදුන විදිය කොහොමද කියලා මම පොඩි දෙයක් කියන්නම්. ළමයි ඉංග්‍රීසි ආවේ එංගලන්තේ වුණාට ඒක එන්නේ English is coming from Greek Latin. ඉංග්‍රීසි එන්නේ ග්‍රීක භාෂාවෙන් ලතින් භාෂාවෙන්. මම ඔයාලට අර පොතේ ලියන්න යන්න එපා ග්‍රැමර් විදියට. නැත්තම් ඔයාලට පුළුවන් පොඩි පොතේ අනිත් පැත්ත උනත් කමන්නේ. මොකද ග්‍රැමර් අපි පටන් ගත්තේ නෑ අත්‍තරම. පොතක ලියනකොට මම කියන්න. ඔයාලට නිදහසේ අහන් ඉන්න විතර එපා වීමක් ඇති වෙන්නේකුත් නැහැ මේක. මම දන්න තරමින් ඔයාලට තියෙන්නේ මට සම්බන්ධ වෙන්න සහ ඇඳවල් උඩ ඉන්න එපා. ඇඳවල් උඩ ඉඳන් බල්ලෝ නලෝ බූසු කරේ තියාගෙන බත් කපා ඒ වගේ අහන් ඉන්න එපා. අතනම තේරුම් ගන්න. මේ වගේ කරන්නේ නැතුව උඩරිම උමනාවේ අහගෙන ඉන්න. මොකද මගේ දිහා බලමින් බැරි කම නැහැ නේද? එහෙම ඉන්න එපා. උපේ ළඟ මම ඉන්නේ. එහෙම ඉන්න. right. මට කැමති උදවිය තමයි මේ ජොයින් වෙලා ඉන්නේ. ඒක නිසා මේක ඔන්ලයින් එකේ හරි පුදුම දේ තමයි ඔයාගේ ළඟට වෙන ඔයා විතරනේ ඉන්නේ. එහෙම හිතන්න. මේක ඉන්ඩිවිඩුවල් කියලා හිතන්න. මම ඔයාට උගන්වන්නම්. ඔයාගේම ගුරුවරයා. right. ඔයා එහෙම හිතන්න. සර් ඉන්නේ මගේ ළඟ. මේක ඉන්ඩිවිඩුවල් පන්තිය. මේ සර් උගන්වන්නේ මට. ඔයාට තමයි උගන්වන්නේ. right. වෙන වැඩ කරන්න එපා. නිදා ගන්න එපා. මොකද නිදාගෙන කට අරගෙන ඇක් කරගෙන ඉන්නකොට එහෙම නිින්ද යනවා. මොකද මගේ මේ අත්දැකීම සමහරු මේ ඒක නිසා අර ඒක කියන්නේ පරිස්සම් වෙන්න. එකපාර දෝස් ගාලේ වෙලා කෑ ගහගෙන අම්මා කොස්ස අරන් එනකොට එළවන්න කෑ ගහගෙන මේ වෙන්න එපා. මයික් එක ඔන් කරගෙන. රයිට්. එතනත් අපේ පාඩමට බාධා. අර මුල් කාලේ නිසා මං කියන්නේ. ඒ වගේ වැඩ කරන්න එපා මට. කියන්න වැඩි මොකද. රයිට්. වීඩියෝ එක ඔන් කරනවා නම් පිළිවෙලක් ඇතුව ඔන් කරන්න. එහෙම නැතුව බාගෙන් උඩ යටලිය පේන විදිහට, කුස්සිය පේන විදිහට ඒ විදිහට නැතුව පිළිවෙලට වීඩියෝ එක ඔන් කරන්න. පිළිවෙලක් ඇතුව. right. මම හිතන්නේ මේගොල්ලෝ ඔක්කොම 2000 මෙහා සමහර අය ටෙක්නොලොජි එක උඩරිම තියන අය. බුද්ධිමත් ටෙක්නොලොජි එක තියෙන දක්ෂ නූතන පරපුර. right. ඒගොල්ලෝ හරි ශක්තිමත්. 아무තු චින්තනයක් තියෙනවා. මම කැමති ඒගොල්ලෝ. right. ඕකේ ළමයි. ඉංග්‍රීසි එන්නේ ග්‍රීකයි ලතිනුයිනේ. දැන් අපි ගත්තොත් එහෙම මම පොඩි පදයක් ගන්න. දැන් ඔයා මේ පදේ අහලා තියෙනවනේ. මේ ලැන්ග්වේජ් එක උගන්වන්න හදනව නෙවෙයි. මෙන්න මේ ටික උගන්වන්න නිසා තමයි ලංකාවේ අපිට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔයා දන්නවද කියන මට ඉංග්‍රීසි දැන් ටෙම්පස් කියන පදේ තියෙනවනේ. ගොඩක් දේවල් ඉගෙන ගන්න. ටෙම්පස් මාතෘකාවට ආවේ නැහැ පොඩි දෙයක් කියලා එන්නම්. මේ ටෙම්පස් කියන දැන් කලින් අලුතෙන්ම ජොයින් වෙනවා නම් වීඩියෝ එක බලන්න. මොකද හැබැයි හැමදාම වීඩියෝ එක නම් දෙන්නේ නැහැ පුතෝ. එහෙම කරොත් මට වෙන්නේ රෙකෝඩ් බාර් එකක් දාගන්න. ළමයි අවශ්‍ය නැහැනේ. වීඩියෝ එක දුන්නා නම් හරි. එහෙම වෙන්නේ නැහැ. දැන් මේක ගොඩාක් rules and regulation කියන දෙයක්. හරි? ටික කියන්නේ මම. වැඩි පිළිවෙලක් තියෙනවා. උවමනාම පාඩම් වල වීඩියෝ එක අනිවාර්යෙන්ම අපි ගමු උදාහරණ passive practically use කරන විදිහේ වීඩියෝ එකක් මම ඔයාලට දෙන්න. අපි ගමු ඔයාලට කැම්පස් එකේ ඩෙල්ට් එක්සෑම් එකට අදාළ ප්‍රොපොසිෂන් පාඩම අනිවාර්යෙන් වීඩියෝ එකක් දෙනවා. අවශ්‍ය කරන්නේ එහෙම නැතුව මේ කරන හැම ස්පෝකන් පාඩම් එකකම ලෙසන් එකකම ඔයාලට වීඩියෝ එක දෙන්න කිව්වොත් එහෙම මේවා කරගෙන යන්න අවශ්‍ය නැහැ. මම වීඩියෝ එකක් කරා නම් ඉවරයි. ඉතින් ඒ වගේ එහෙම හිතන්න එපා. ගොඩක් බුද්ධිමත් වෙන්න. be intelligent in this class, right? ටෙම්පස් කියන්නේ ළමයි මෙහෙමයි. දැන් ටෙම්පස් කියන වචනේ හැදෙන්නේ ඒක ලතින් වර්ඩ් එක. දැන් අපි පන්සලට ගියොත් එහෙම අපි දැකලා තියෙනවා පොඩි ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් පිරිවෙන්න. උන්වහන්සේලා ඉගෙන ගන්න මොනවද ළමයි? ස්වාමීන් වහන්සේලා සිංහල භාෂාවට අමතරව මොනවද ඉගෙන ගන්න? වාට කතා කරන්නේ. මයික් එක ඔන් කරලා තියෙනවා.
මම කැමති කතා කරන්න. පාලි සහ සංස්කෘත. very good සුමුදු. right පාලි සංස්කෘත කතා කරනවද ළමයි ඒගොල්ලෝ? උත්තර දෙන්න මට. මේක හොඳ දැනක් වාට. ලොකු දැනුමක් අද ගන්න පුළුවන් මේ චුට්ටි වෙලාවේ. ඒගොල්ලෝ කතා කරනවද පාලි? පාලි කතා කරනවද? වෙනකම මම දායක වෙනකම පන්දාමි චේතියන් සබ්බා සප්පදානේ සුපතිට්ටිට. එහෙම කියනවද? නෑනේ. නෑ. එහෙම කියන්නේ නෑනේ රත්නායකනේ. මොකද ඒකට හේතුව පාලි සංස්කෘත ගත්තොත් එහෙම සංස්කෘතට වඩා පාලි එහෙම ළමයි භාවිතා කරන්නේ ඔය මේ බෞද්ධ රටවල් වලනේ බෞද්ධ ත්‍රිපිටකය එහෙමනේ ලියලා තියෙන්නේ. ඉතින් බෞද්ධකයෝ බෞද්ධ විදියට ත්‍රිපිටකය ලියන පාලි කැනොන් එක is written by පාලිනේ. පාලි කැනොන් පාලි ත්‍රිපිටක පාලි three basket right written by පාලි language. හැබැයි පාලිය බලපාලා තියෙන සම්පූර්ණයෙන්ම සිංහල භාෂාව නිර්මාණය. දැන් සිංහල ප්‍රභාෂා ට්‍රාන්ස්ලේෂන් සංස්කෘත වචනයන්නේ. විද්‍යාවේ තියෙන ගොඩක් ඒවා සංස්කෘත භාෂාවේ. හින්දි සංස්කෘත. හරි. එතකොට මාගධී භාෂාවෙන් විද්දලා වෙලා තමයි ගොඩාක් දේවල් හැදලා තියෙන්නේ සිංහල භාෂාවේ. මම ඒවත් කියන්නේ. right පොඩි ළමයි නෑනේ මෙතන ඔක්කොම ඉන්නේ. අරුණා ළමයි නේද? right okay එහෙනම් හොඳයි. tempus ඒක තමයි කැම්පස් ළමයට වෙනම ක්වොලිටි එකක් හදන්න ළමයි. දැන් ඒ අයට දැන් මගෙන් කැම්පස් ළමයෙකුට මෙතන අහන්න පුළුවන් නේ සර් මිස් අයගේ හරිම තේරුම කියන්නේ 8 වසරේ පන්තිකට ජොයින් වෙලා අහන්න බෑ. ඒක ලැජ්ජයිනේ 8 වසරේ පන්ති. නැත්නම් ඒක අර බ්‍රෑන්ඩ් එකක් අපි හදලා තියෙන්නේ යුනිවර්සිටි කියන බ්‍රෑන්ඩ්. ඒතර ඔක්කොම ඉන්නේ බැරි ළමයි තුත් නෙවෙයි පුළුවන් ළමයි තුත් නෙවෙයි. ඒ කොටටනේ ඒගොල්ලෝ වැටෙන්නේ. right. ඒතර පාලි සංස්කෘත කතා කරන්න හැබැයි පාලි සංස්කෘත කතා කරන්න මට විශ්වවිද්‍යාලයේ සුමරපාල ගල්මංගොඩ මහාචාර්යවරයා මගේ ගුරුවරයා එතුමා පාලි හොඳට කතා කරන මහාචාර්යවරයෙක් විඤ්ඤාපන මහාචාර්ය කියන්නේ ඒ කියන්නේ මහාචාර්යකේ උපරිම තත්ත්වයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන කෙනෙක් ඒ සබ්ජෙක්ට් එකට නාගනන්ද විශ්වවිද්‍යාලයේ හැදුව ඔයගොල්ලෝ දන්නේ නැහැ ඒක අලුතින් විශ්වවිද්‍යාලයක් හැදුවා මහාචාර්ය සුමරපාල ගල්මංගොඩ භාෂා 16ක් වගේ සාමාන්‍යයෙන් පුළුවන් සර්ට එතුමා පාලි හොඳට කතා කරන මහාචාර්යවරයෙක්. පාලි කියන්නේ මල භාෂාවක් සංස්කෘත භාෂාවක් ඒ වගේ. මල භාෂාවක් කියන්නේ මොකද ළමයි? දැන් මැරෙන භාෂාවක් දැන් අපි සිංහල ගත්තත් කාලයක් යනකොට ලෝකේ පුරාම ප්‍රචලිත නෑනේ ළමයි මේක. චීන භාෂාවක්. right? ඒ බවට පත් වෙනවා. හැබැයි පාලිස් භාෂාවෙන් තමයි සිංහල භාෂාව ගොඩක් දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. පාලි භාෂාවෙන් ගොඩක් වෙලාවට දෙමළ භාෂාව, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි දාන්න තමයි. අනේ ළමයි කියනවා මට ඉංග්‍රීසි පුළුවන් සර් කියලා කතා කරලා. මම අහනවා අත්‍තරම මට මොනවද ඉංග්‍රීසි පුළුවන්? ටීවී එක, ෆෑන් එක, ප්ලෑන් එක ඩෙස් එක ඩෙස් නම් ඒ ඩෙස් අල්මාරි ඒ වැවිල පෘතුගීසි ලන්දේසි වචනක් තියෙනවනේ මේ වගේ දේවල් නිකන් වචන කටපාඩම් කරලා එහෙම පුළුවන් කෙනෙකුට සකින්නවා ඒකත් එහෙම පුළුවන් අත් වශයෙන්ම අපි ගොඩාක් ඉංග්‍රීසි භාවිතා කරනවා අර එදිනෙදා නිකන් අර කටවාචාල භාෂාවක් ඉගෙනගෙන තියෙනවනේ ඒකත් අපිට වැඩක් නැහැ හොඳයි මේ වචන ඉගෙන ගන්න එක හොඳයි එහෙම ඉගෙන ගත්තා කියලා එහෙම ඉංග්‍රීසි ඉගෙන ගත්ත වෙන්නේ නැහැ ඇකඩමි සාමාන්‍ය විශ්වවිද්‍යාලය යන උගත් මිනිස්සු ඉගෙන ගන්න ඕන පැත්තක් තියෙනවනේ ඇකඩමික් ඉංග්‍රීසි. අන්න එතන තමයි අපි ફોකස් කරන්නේ. right? දැන් ආචලසීල පුළුවන් වචන අපි ඉගෙනගෙන හරියන්නේ නැහැ. එතකොට මේ ටෙම්පස් කියන්නේ ලතින් වර්ඩ් එකක්. ඒක බ්‍රිතාන්‍යයට ආවට පස්සේ දැන් ඒකේ රූට් එක ටෙම්පස් කියන්නේ රූට් එක. මොකද රූට් එක කියන්නේ? මූලය. එතකොට මූල පොයින්ට් එක ටෙම්පස් එක එංගලන්තයට එනකොට හැදෙනවා ටෙන්සර්ස්. ඔන්න ටෙන්සර්ස්. ටෙන්සර්ස් කියන එකේ මීනින් එක තමයි ටයිම් එක. දැන් ටයිම් එකට ලතින් වර්ඩ් එකකින් කියන්නේ ටයිම් මේ ටෙම්පස් කියලා කියන්නේ. ලතින් වර්ඩ් එක. මේක ලතින් වර්ඩ් එක තමයි ටෙම්පස් කියන අර්ථය තමයි තියෙන්නේ. ටයිම් එකේ. ඒක එංගලන්තේ නෙවට හදාගත්ත ටෙන්ස් කියලා. ටෙන්සස්. ඒ කියන්නේ ටයිම් එක.
ටයිම් එකක් පෙන්නනවා මම මේ ටෙන්සර්ස් උගන්වන්න යනව නෙවෙයි හරි එහෙම ලිස්ට් එකක් මම ඔයාලට අද දානවා කරුණාකරලා මේ ලිස්ට් එක දිහා බලන්න පොඩ්ඩක් මේ බලන්න ග්‍රීක් වර්ඩ් එක තමයි බයෝ ග්‍රීක ලතින් මම ඔයාගේ ප්‍රශ්නයක් අහන්න ළමයි මට කියන්න මෙතන ඇති ක්‍රිස්තියන් ළමයි ඉන්නවද දන්නේ නැහැ මම ඉන්නවද ළමයි ක්‍රිස්තියන් ළමයි ඉන්නවද රෝමානු කතෝලික ප්‍රමාදු ප්‍රොටෙස්ටන්ටි අර තියෙනවනේ ටික එහෙම නැත්නම් මට කියන්න පල්ලියේ පාදස්ලා මොකද ළමයි පාදස්ලා මොනවාද ඒ කියන්නේ සිංහල ලැන්ග්වේජ් එකට අමතරව මොනවාද ළමයි ඉගෙන ගන්න සිංහල පාදස්ලා මොනවාද ළමයි ඉගෙන ගන්න මට කියන්න මට කියන්නේ ඉගෙන ගන්න මොනවාද කියලා පාදස්ලා ඉගෙන ගන්න ඕන භාෂා දෙකක් තියෙනවා අනිවාර්යෙන්ම මොනවාද කියන්නේ කවුද බලමු දන්නේ ඉක්මනට කියන්න බලන්න නබෝති කියන්න බලන්න පතන්න මොනවා මොනවද ඉගෙන ගන්න ළමයි අනිවාර්යයෙන්ම පාදස්ලා ඉගෙන ගන්න ඕන ලතින් and Greek දැන් අපි කියන්නේ මොනවාද මේ ග්‍රීක් වගේ අපිට මේ පුළුවන් ද මේ කියවන්න අපි කියන්නේ මේ ග්‍රීක් වගේ බලන්නකෝ අන්න ඉතින් ග්‍රීක් වගේ කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ මූලාරම්භය ග්‍රීක් ලතින් හරි ග්‍රීකයි ලතින් භාෂාවයි තමයි ඉංග්‍රීසි භාෂාවේ මූලාරම්භය දැන් ඔයා දන්නේව මං කියන්නද නොදන්නේව පැත්තකින් ඉඳලා දන්නේ වගේම පටන් ගමුකෝ දන්නවා කිව්වට එක්සැක්ට්ලි දන්නේ නැහැ බයෝ බයෝ මීනින් එක තමයි බයෝ කියන එකේ තේරුම තමයි දැන් අර ටෙම්පස් කියන එකේ තේරුම ටයිම් එකට බයෝ කියන එකේ තේරුම තමයි ළමයි ලයිෆ් කියන එක තමයි ඒක ඉතින් අර ඔටෝබයෝග්‍රැෆි බයොලොජි කියන්නේ මොකද්ද ලොජි කියන්නේ ස්ටඩි කරන බයෝ කියන්නේ ජීව එතකොට ජීවිතය පිළිබඳ ස්ටඩි ඔෆ් ලයිෆ් බයොලොජි කියන්නේ හැදෙන විදිය බලන්නකෝ බයෝ ඒකෙන් හැදෙන බයෝ ඩේටා වෙන්න පුළුවන් බයොලොජි වෙන්න පුළුවන් බයෝග්‍රැෆි වෙන්න පුළුවන් හරි එතකොට බයෝ හරහා නිර්මාණය වෙනවා උදට අහගෙන ඉන්නේ කතාව ඔටෝ බලන්නකෝ හැදෙන විදිය බලන්නකෝ ඒක self කියන්නේ දැන් අපි කියන automatically සිද්ධ වෙනවා automatically කියන්නේ අර ඉබේ සිද්ධ වෙනවා self autobiography බලන්න දන්න වචන මම මේ ගන්න මේ වගේ පුළුවන් නම් මේක print out එකක් ගත්තත් කමක් නැහැ අර මේ දවස්වල මම print out ගන්න කියලා කියන්නේ නැහැ හැමෝටම GEO earth කියන එකනේ geography geology දැන් geography කියනෝනේ අපි geography කියලා අපි ඔය කියන්නේ geography බලන්න ගොඩාක් තියෙනවා logic කියන එකේ meaning එක බලන්නකෝ study කියන අර්ථය තියෙනවා micro ආදන්න microbiology මෙතන ළමයි ඉන්න සමහර ළමයි science කරලා campus යන ළමයි ඉන්නවා මෙතන science කාර්යෝ ටිකක් ඉන්න මම දන්නවා මම දැන් identity එකේම අරගෙන විස්තර අහලා ළමයිගේ ඔක්කොම විස්තර ටික ගන්න ඕනේ මයික්‍රෝ ස්මෝල් කියන එකනේ එතන මයික්‍රෝ කියන පදේ ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද බලන්න දැන් ඔයා එහෙම අවධානයක් යොමු කරලා තියෙනවද ළමයි මේ වගේ මේ පදේ ආවේ කොහෙන්ද එතකොට මේක හැදුනේ කොහොමද මෙහෙම මිනිහෙක් ඉගෙන ගන්නකොට උට ටික කාලයක් කරනකොට පට්ට අවබෝධයක් එනවා තේරුණානේ ඒ වගේ දැන් මේ බලන්න ඔයා කවදාවත් හිතුවේ නැහැ මේ ග්‍රීක වචනයක් තියෙන්නේ phone කියන එක මොනවද sound කියන එකනේ phonetic and telephone international phonetics language තියෙන international phonetics alphabet එකක් තියෙනවා ජාත්‍යන්තර පිළිගත් ඒ මම කියන්නේ PHON phone sound එක
මම මේක දානවට chance එක දෙනවා ෆොටෝ මොනවා හරි අරගෙන ඔයා ලියාගෙන හරි මුලින්ම බලන්න ඔයා දන්න සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ ඔයා දන්න words ටික ලියන්න ළමයි දැනට. දන්න ටික. අර බැරි ඒවා යන්න එපා. ඔයා දන්න ඒවා තියෙනවනේ. ඒ ටික ගන්න. දැන් මේක නෙමෙයි පාඩම. මේක මම පොඩි අවස්ථාවක් ඔයාට දෙනවා අර තේරුම් ගැනීමක් කරන්න. දැන් අපි සිංහල භාෂාවට දැන් ඊට පස්සේ හිතයි නැත්නම් සර් මගහරිනව කියලා හිතයි සමහර ඒවා කියන්නේ නැතුව. දැන් මම කිව්වා ළමයි පාලි භාෂාවෙන් සිංහල භාෂාව හැදෙන්නේ. පාලි සංස්කෘතිය තමයි ගොඩාක් හැදලා තියෙන්නේ. අපි චේතිය. අපි කියන්නේ චේතිය වන්දනේ අපි කියන්නේ චෛත්‍ය කියලා. පොඩිය ටක්කල වෙනස් වෙලා ඒක හැදිලානේ. ඒතර පාලි භාෂාවේ තෝඩිය 42යි දෙමළ භාෂාවේ 242ක් තියෙන ඔක්කොම ඇස් පිළිපාපිලි ඔක්කොම එකතු වෙලා මම හිතන්නේ එහෙම නේද? සාමාන්‍ය 42යි එහෙමනේ යන්නේ. සිංහල භාෂාව හොඩිය 60ක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ 26යි තියෙන්නේ. අඩුම හෝඩිය ඒ වුණාට වැඩිම අර්ථකථනයක් එකම පදයකට. දැන් මම අද ප්‍රධාන මාතෘකාව තමයි මගේ පාඨසාමාන්‍යයෙන් කවදාත් ඉගෙන ගන්න හම්බ වෙන්නේ differences and similarities between English and Sinhala language. ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ තියෙන සමාන අසමතා මොනවද කියලා ලොකු ලිස්ට් එකක් ඉගෙන ගන්න. මුලින් මේ ටික ලියලා ඊට පස්සේ එකින් එකට ඉගෙන ගන්න. tenses වලට යන්නේ ගොඩක් පව් වෙලා. tenses යන මතක තියාගන්න tenses එහෙම tenses වලට යන්න බෑ. එහෙම tenses වලට ගියා නිසා තමයි අපිට අසාර්ථක වෙලා තියෙන්නේ. මේ දක්වා පැහැදිලි නේද? right. එතකොට මේ පන්ති වාට ඕන තරම් අවස්ථාව තියෙනවා. ඕනනම් සින්දුවක් කියන්නත් පුළුවන්. right. sing කරන්න. ඉංග්‍රීසි වලින් නෙවෙයි සිංහල නෙවෙයි. ඕන තරම් වෙලා කතා කරන්න. ඕනම chance එකක් ගන්න. ඕනම දක්ෂ ළමයෙකුට මෙතන ඕනම ඉංග්‍රීසි ඕනම තත්ත්වකින් කතා කරන්න. fine intermediate level ද native ද කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඕන දෙයකට ඒ වගේම නිවුස් පේපර් ඉංග්‍රීසි සාහිත්‍ය විශේෂයෙන්ම මම යනවා දැන් මම යන්නේ නැහැ මොකද ඔබතුමියලා ඉන්නේ කවුරුත් ඉංග්‍රීසි සාහිත්‍ය පටන් ගත්තා මේ මෙහෙම පටන් ගන්න නිසා තමයි ඔබතුමියලා මේ ඉක්මනට පන්තියට ජොයින්ලා ඉන්නේ නැත්තම් සූස් ගාලා යනවා මොකද අර මේක අර ඇක්මානස් බ්‍රිටිෂ් වගේ මුලින්ම සල්ලි අරගෙන 25000ක් ගාලා අපිට ගෙවන්නේ right එහෙම නෙවෙයිනේ අපි කරන්නේ එහෙම කළත් යන්නේ මාසයයි දෙකයි තේරෙන්නේ නැහැ. ඉතින් අර පොෂ් එකටනේ යන්නේ. අර මේව නිකන් මෙහෙමයි. අපි අර ඉංග්‍රීසි කියන්නේ දැන් අර හැදලා තියෙන්නේ අර අපි යන්නේ අර පිසා හට් එකකට යනවා. මැක්ඩොනල්ඩ් යනවා. දැන් මැක්ඩොනල්ඩ් තියෙන එක ගෙදර හදන්න පුළුවන් අම්මටත් සමහරලාට හොඳට. ඔයාට සමහරලාට මැක්ඩොනල්ඩ් එකේ තියෙනවට වඩා හොඳට හදන්න පුළුවන්. හැබැයි මාකටිං එකක් නැහැනේ. right නමුත් අතෙන්ට ගිහිල්ලා කන එක තමයි හරි ෆීලින් එක එන්නේ නේ. එතකොට ඒ ඉංග්‍රීසි කියන්නේ ඒ වගේ හදලා තියෙනවා. ඒ වගේ ලොකුවට හදලා තියෙන ආයතන. මමත් ඒවට ගිහිල්ලා තියෙනවා අතන. මම කැම්පස් ආවට පස්සේ මම වයනාස් ගියා. වයනාස් මම ඉගෙන ගත්තා. බ්‍රිටිෂ් ඉගෙන ගත්තා. එක එක දේවල් වලට ගියා. අන්තිමට මම ඔයාලට පොඩි රහසක් කියන්නම්. අතන මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න තමන්ම තමයි අතට ගන්න ඕනේ. responsibility and you have to take your responsibility on your shoulders right ඔයාට ගන්න මින්නේ වාගේ shoulder එකට අන්න එතෙන්දි තමයි ඔයා පටන් ගන්න මේ වැඩේ. එතකොට ඔයා කොහෙන් නවතිද්ද දන්නේ නැහැ. right ඔයා එතකොට සමහර විට මේ මට වඩා ඊළඟ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා වෙන්න පුළුවන්. right කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මට වඩා දක්ෂ ගුරුවරයෙක් වෙනවනේ. එහෙම කෙනෙක් නේ අපිට ඕන. ඒ කියන්නේ යා ඉංග්‍රීසි පට්ට දක්ෂෙක් වෙනවනේ. මං කියන්නේ එතෙන්ට එන්න. ඒක තමයි අපි නිර්මාණය කරන්නේ. දැන් මෙතන ගොඩක් අය මට වඩා එහාට යන ළමයි ඉන්නේ. right අවශ්‍යම ගත්තා. දැන් ඒගොල්ලොන්ට බැරි දෙයක් සමාජගත කරන්න බෑ. වචනෙන් වචනට ගොඩක් හිතලා තමයි මම කතා කරන්නේ. ඉංග්‍රීසි කියන්නේ විහිළුවක් එකක්. ගොඩක් සමාජයේ. දැන් මම ගොඩක් බලාගෙන ඉන්නවා අන්තර්ජාලයේ දවස පුරා. පැය 24ම නිදා ගන්න ටික හැර අන්තර්ජාලයේ ඔස්සේ සහ මම ඉන්නේ එහෙම නෙන්නේ. මෙන්න මේ ගිහිල්ලා මේ වැඩ කරන්න යන්නේ නැහැ. ඒ වගේ දකිනවා
ලංකාවේ වැඩි පුරම තියෙන පන්ති තියෙන සෝෂල් මීඩියා හරහා වැඩි පුරම තියෙන්නේ ඉංග්‍රීසි පන්ති. ඒ කියන්නේ මම දන්නේ ඒ සර්ලා කොහොම කරනවද කියලා. සමහරලාට කැම්පස් එකේ පාදිවත් කරලා නැති ගැටලුවක් නැහැ කැම්පස් ළමයින ගැටලුවක් නැහැ. ඒකෙමුකෝ චෝදනාවක් නෙවෙයි මම කරන්නේ. කම්පැනිස් වල වැඩ කරපු අය. ඒ අය මේ දවස්වල තමන්ට පඩි නෑ මුකුත් නෑ. ඉතින් කම්පැනි වල සාමාන්‍ය ඉංග්‍රීසි භාවිතා කරමින් හිටියනේ. ඒගොල්ලොත් දැන් පටන් අරගෙන පන්ති කරා. කොරෝනා නිසා. හැම කෙනෙක්ම පටන් අරගෙන ඉතන පන්ති කරා. මම පහුගිය දවස්වල හම්බුණා මේ ඕල් වෙල් කරපු ළමයෙකුත් පන්ති කරනවා. ඕල් වෙල් කරලා ඌ රිසර්ච් එකත් ඇවිල්ලා නෑ ඌ පන්ති කරනවා. ඉංග්‍රීසි නෙවෙයි වෙන සබ්ජෙක්ට් එකක්. ගැටලුවක් නැහැ. නමුත් අර ශිෂ්‍යයා සහ ගුරුවරයා අතර තියෙන ලොකු පරතරයක් කියන්නේ ලොකු වෙනසක් තියෙන්න ඕන ළමයි. එතකොට දැන් ඔයා නිතරම ඉගෙන ගන්න ඕන යම්කිසි වාට වඩා දෙයක් තියෙනවා කියලා හිතන දැනගෙන. අන්න ඒක නිසා. රයිට්. දැන් අපි ගත්තොත් එහෙනම් පාලි භාෂාවේ සමහර වචන තියෙනවා පාලි වල සිංහල භාෂාවේ හැදලා තියෙන්නේ. දැන් මේ බලන්නකෝ. හැම නෙවෙයි. එතකොට හැම හරහත් හැදෙන එකක් තියෙනවා මම පස්සේ කියන්නම්. හැම. රයිට්. මේ හැමට අපි භාවිතා කරනවා සම බලන්නකෝ. සම. හැම සම සයන්න වෙනුවට හයන්න භාවිතා කරනනේ. එහෙම කියලා ඉතින් සමනලයා කියලා හමනලයා කියන්නේ. වරද්ද ගන්න එපා. හැබැයි සුලග සිංහල මෙතන මගේ වරදින්න පුළුවන්. right සිංහල නේද එක්සැක්ට්ලි මම දන්නේ නැහැ. මොන ලයන් එනවද කියලා දන්නේ නැහැ. මේ පුරුද්දට ගැලුවේ. සුලග උලග right ලයින් දෙක වැරදුනා. උලග මම හදන්න යන්නේ නැහැ සිංහල පත්තියක් නොවන නිසා. සුල හැදුවත් මට ඔකේ දෙක පැටලෙනවා අතර. සුලඟ හුලඟ. දැන් සුයන්න වෙනුවට හුලඟ භාවිතා කරන්න ඕනේ ළමයි. සම හම. සත්. නැත්නම් අපිට ගන්න පුළුවන් හත්. සත්හට වෙන බව දුකට වේදාන. ඊට පස්සේ හත්ති ලව්වේ සත් කියන සත. හත. මොනවාද ළමයි මේ වගේ එවන්නකෝ මට. මට වඩා ඔයගොල්ලන්ට පුළුවන්. මොනවාද ළමයි? එවන්නකෝ. මං chance එක දෙනවා. හයන්න වෙනුවට සයන්න කියනවා. නැත්නම් අපි අතරම සයන්න වෙනුවට හයන්න භාවිතා කරන අවස්ථාවක්. දැන් මම පාලියෙන් වර්ඩ් එකක් තියෙන මෙහෙම. සුට්ටා. සුට්ටා කියන්නේ මවගේ පුත්‍රයා. මවගේ පුත්‍රයා. දැන් ඔයා මවගේ පුත්‍රයා සිහි කරලා බනින්න නැද්ද ළමයි හිටපු ගමන් මොන සුට්ටා. අදන් හිටපු ගමන් සුට්ටා. පාලි වර්ඩ් එක. very good. සිත හිත. නුඹේ හිත. සමහර කියන නුඹේ සිත කියලා. එතකොට සිත හිත කියලා දෙකම ගන්න පුළුවන්. සුත්තා. දැන් මේ කුණුහරුප කියලා එකක් නෑ. කුණුහරුප කියන්නේ අපි හදාගන්න එක. අපි දැන් දෙල් ගහට කොස් ගහ කිව්වොත් කුණුහරුපයක් ඒක. මොන හරි වැරදියට ගන්නුනා කුණුහරුපයක්. ඒ කියන්නේ පවතින දේ. දැන් අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකක් සිම්පල් පාස්ට් ටෙන්ස් එකක් කියලා මම ඉගෙනනවා නේ ඒක කුණුහරුපයන්නේ. දැන් සුත්තා කියන්නේ ඉතින් අපි භාවිතා කරනෝනේ මේ උත්තා කියලා. දැන් මම කියන්නේ රූට් එක වංගිය. ඕනම දෙයක රූට් එක හොයන්න. එතකොට ඒක සබ්ජෙක්ට් එකට ආස හිතෙනවා. right පාලියෙන් වර්ඩ් එකක් තියෙනවා. මම ලියා ගන්න පුළුවන් වෙද්ද නැහැ හරියට. right okay. සුඛ දුක්ඛ නේ. පාලි වලින් කියන්නේ සුඛ කියන්නේ සැපත.
ලෞකික ජීවිතේ එක සැපක්නේ අපි ස්ත්‍රී පුරුෂ සමසේ කියන්නේ. ඒකට තමයි මේ කියන්නේ. ඒ වචන එන්නේ එතනින් සුඛ හරහා තමයි මේ වචනේ එන්නේ. මේ කුණුහරුප ගන්නව නෙවෙයි මම. කුණුහරුප කියලා එකක් නෑ ළමයි. මේක අපි හදාගත්ත දේවල්. අපි කුණුහරුප කියලා ලේබල් ගන්න. දැන් වා ඉපදෙන්න කලින් ඉපදිලා 3 මාසෙන් ඔහොම දරන් හිටියද සුඛ හුක්ක කියලා එකක්. සුඛ හුක්ක කියලා එකක් දරන් හිටියද. පස්සේ තමයි කිව්වේ ඔය පාරේ කවුරු හරි කුණුහරුප තියාගෙන යනකොට කිව්වා හදනවා සදනවා. ඔව් හදනවා සාදනවා කියලා අපි කියනෝනේ. පාරේ කවුරු හරි යනකොට මේ ඔය කුණු හරප කියනවා. ඔය අහන්න යන්න එපා. ඔය රේඩියෝ එක ටීවී එක දාන්න මෙහෙට එනවා අතුරට එනවා වහන්න යන්න එපා. නරකවට යනවා. අන්න එදා ඉඳලා ඌ කල්පනා කරන මොකද්ද මේ වචන? ඊට පස්සේ ඌ පුරුදු වෙනවා මෙහෙම නරක වචන කොටසක් තියෙනවා. ඒ වෙනම අපි ඇත්තම වෙලාවට අර කේන්ති ගියාම නිකන් අර ඒ වගේ එනවනේ නේ. අනිත් එක ඉතින් අර අඟ භසනනේ සමහරේම. දැන් මේ බලන්නකෝ හැදෙන විදිය. බීජ. නේ? බීජ කියන්නේ බීජු කිය බීජ. ලැජ්ජයි. මට මේක ලියාගන්න බැරි වෙද්ද නැහැ. බීජ. හරි නේද බීජ? බීජ කියන්නේ ළමයි අර බිජු තම්පත් කරලා තියෙන තැනනේ පිරිමි ළමයින්ගේ. ඒකට තමයි බීජ කියන්නේ. කෙකේව කියනෝනේ බීජ කසනවා. ඒ වගේව කියනෝ නේද ගම්. මොකෝ ඔබ බීජ කසන්න කියලා. බීජ. පොඩි ළමයි ඔය ඉන්නකන අල්ලගෙන ඉන්නේ. බීජ වලින් තමයි බීජ හැදෙන්නේ. ඊට පස්සේ අර ඉපදෙන තැනනේ මේ සුත්ත දැන් සුත්ති කියන එකනේ සුත්ත. ඒතර බීජ වගේ තමයි සුත්ති කියන්නේ. ඉපදෙන මව්තුමියගේ ඉපදෙන තැන කියලානේ අපි කියන්නේ. දැන් ඒක බලන්න අමු කුණුහරුපයක් කරගෙන අපි බණිනේ විදිය බලන්නකෝ. සහල් ඔයවන්නේ තව සහල් හාල් සිහින හීන very good. බලන්න ඒක තමයි මම කියන්නේ කොච්චර වැඩෝ ඉන්නවද මෙතන. ඉතින් මේ ළමයි ටික මරණ එක හොඳයිද? අයිඩියාස් තියෙන මේ බලන්න සහල් එකපාරට මතක් වෙනනේ. ඔය කියන්නේ සහල් වගේක් අදායන කරලා ලැබුවා. ඊට පස්සේ තමයි කියන මේ ගැමිය කියන මේ හාල් අනේ මේ හාල් දැන් කීයද? ඒගොල්ලෝ කියන්නේ හාල් කියලා. නිවුස් වලට කියන අද සහල් හාරෙනි කියන ලැබුවා. ඒ මේ කියන්නේ. ඒතර හීන අපි කියන අපි ඔබේ හීනේ නැති කරගන්න. තම කියන සිහිනයකී ඔබ මට. කොහොමද? ඔබට මේ වගේ හැදෙන බිම තව ගොඩක් තියෙනවා. සිංහල සමහර ඒ ඇවිල්ලා තියෙන විදිය එක එක ප්‍රදේශවල ඉතින් වෙනස් නේ. දැන් පාතරට මාතර පැත්තේ ඔව් තාත්තයි බත් එක වහලා දාපන්. තාත්තයි බත් එක වහලා දාපන්. තාත්තගේ බත් එක වහලා දාන්න කියලා කියන්නේ. තාත්තගේ බත් එකට මේ අන්න අර ඔය තාත්තගේ බත් එක වහලා දාපන් කියනනේ. ඉතින් මේ වගේ භාෂාවේ තියෙන සියුම් තැන් ඉංග්‍රීසි භාෂාවෙත් ඒ වගේම තමයි. ඉංග්‍රීසි වලත් ඒ වගේ හැදලා තියෙනවා කියලා පෙන්වන්නේ මට අවශ්‍ය වෙන්නේ. මම අද මේක දෙන්නම්. අද ටිකක් වැඩිපුර හොඳම දේවල් ටිකක් ලියන නිසා PDF එක දෙනවා. ඒ කියන්නේ මම ලියන PDF එක වාට එනවා විනාඩියෙන්. ඉවරුණු ගමන්. හරි. හොඳ very good. මෙතෙන් හොඳ. ඔය වගේ ඉස්සරහට තෙවන්න ඕන දේවල්. හරිනේ. right. දැන් මෙන්න මේ වගේ හැදෙනවනේ. හොඳම දේ තමයි දැන් ඔය අතමාසේ මම දැන් ඔය බැලුවොත් එහෙම දැන් සද්ධර්ම රත්නාවලිය සද්ධර්ම ලංකාරයේ මට මතකයි මම ගෝඩවල් කරන කාලේ කියපේවා. සමහර පද තියෙනවා අපේ කුණුහරුප කියලා ඇවිල්ලා තියෙන භාවිතයට. මම දැන් ඉවර කරනවා තව විනාඩියකින්. පయ్య. හම්පయ్య. පయ్య කියන්නේ බෑග් එකට. හම්පయ్య. ඒ වගේ දැන් අර එක අම්ම කෙනෙක් වුණ ඔන්න ඔය පක ටිකක් දාලා අර සුති පුතාට දීපන්. පක කියන්නේ වෑවර කොම්බේ තියෙන අර වෑවර ටිකනේ කියන්නේ අර ලොඳේටනේ පක කියන්නේ. ඔන්න පක ටික අර සුති පුතාට දීපන් අර අම්මගේ අර අම්මගේ දරුවට දෙන්නකොත්. අපි ඒවා කුණුහරුප කරගෙන ලැන්ග්වේජ් එකේ මේවා තියෙනවා ගොඩක්. සූරනවා හූරනවා very good. ඔය තියෙන්නේ සෑහෙන දේවල්.
එහෙම කියලා පුරාංගනී කියන්නේ සුරාංගනීනේ. ඔබ කියන්නේ. හරි ළමයි. මම තව මතක් වුණා මේ වගේ දේවල් කියන්න තව ගොඩක් දේවල් තියෙනවා. අපි අද යන් අපේ පාඩමට. දැන් ඔය ලැන්ග්වේජ් එකේ දැන් උතෙන්ට ආයේ මම මේ ලෙසන් එක කනෙක්ට් කරන තරක් තියෙන ඇපිස්සස් පාඩමේ. ටෙන්සස් තව ගොඩක් එහාට යන්න ඕන. මේ වගේ අර ඔයාට මේකේ හරි ආස හිතේවි දැන් ග්‍රීක ලතින් වලින් ලැන්ග්වේජ් එක ආරම්භ වෙනවා කියලා. දැන් වෙන පන්තිවලට යන එකෙන් අහන්නේ මේ බයෝ කියන වචනේ මචං කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? බයෝ කියන එකේ මීනින් එක මොකක්ද බං? දන්නේ නැහැ. බයෝ කියන්නේ මචං Greek වචනක්. It is coming from Greek. You know Greek? එතකොට ඒක කියන්න පුළුවන්. That's a root මචං. ඒක etymologically it's coming from Greek, right? And you know Latin? and එතකොට එතෙන්ද තමයි අපි යන්නේ මෙතන. මේකෙන් අර සරල ගුරුවරයෙක් කියන්නේ උගන්වනවා කියන්නේ හරි අමාරු දෙයක් ළමයි. කියන්නේ ඒක කරලා තමයි බලන්න ඕන. දැන් අපිට ඒක එකපාරට එහෙම ඕගොල්ලෝට කියන්න අමාරුයි ඕගොල්ලෝනේ මේ තත්ත්වෙත් එක්ක. හිමීට දෙන්න අරගෙන යන වැඩක් ළමයි. මම දැන් ලොකු ගේමක් ගහන්නත් එපා. ළමයි ඉන්නත් ඕන. මම හොඳට උගන්වන්නත් ඕන. දිගට දැන් බලන්න ගිය සතියේ ළමයි අඩු දැන් මේ සතිය ටිකක් වැඩි වුණා. ඊට නමං ඉන්නේ සිග්නල් නැහැ. මේක ප්‍රශ්න. ඊට පස්සේ වීඩියෝ ෆීල්ඩ් එක දැන් ආයේ 20ක් විතර දානවා මට වීඩියෝ එක දෙන්න සර්. වීඩියෝ එක දෙන්න බැරුණා. ගොඩක් අයට ලෙක්චර්ස් දාන්න ටයිම් එක. අද 10ක් විතර මට මැසේජ් දාලා කිව්වා අදත් මම 8ට දාගත්තම් ඒත් ලෙක්චර්ස්. බලමු. සෝරි ඊළඟ එකේදී තමයි. ආයේ දින වෙනස් කරන්න බෑ. මම ලොකු පන්තියක් වෙනස් කරගෙන තමයි මේ ටයිම් එක දාන්නේ. අද අමුතුම දෙයක් ඉගෙන ගන්න යනවා. Differences and similarities between English and Sinhala language. මොකද මේකේ Indo-European language එකක් නේ. Indo-European language එකේ තියෙන සමානතා දෙමළ ඉංග්‍රීසි සිංහල ගොඩක් සමානතා තියෙනවා. දැන් දෙමළ වචන ගන්නකො අයියා අප්පා දැන් ඔය ගොඩක් මම දෙමළ දන්නේ නැහැ අතනම හරියට. නමුත් අර අතරින් පතරින් ටික ටික ඉගෙනගෙන තියෙන නිසා චුට්ටක් මතකයි. දෙමළ ඒවත් සිංහලට ගොඩාක් සම්බන්ධයිනේ. දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න මුලින්ම ආවේ දෙමළද සිංහලද? ඔක් ගැටලුවන්නේ නේ. සිංහල කතා කරන මිනිස්සු වෙන ලෝකෙ කොහෙවත් නැහැ. දෙමළ කතා කරන මිනිස්සු ඉන්නවා. ඒතර පාලි භාෂාව සිංහල භාෂාව ගොඩක් ඉතිහාසයට යනවනේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පින්නම් පාලා අවුරුදු 200 ගණනකට ගියාට පස්සේ විජයාව කියලා මහවංශය තියෙනවා. දැන් ඉතිහාසෙට ගිහිල්ලා බැලුවොත් එතකොට විජය ඇවිල්ලා මෙහි කුවේණි හිටියා. විජය ඊට පස්සේ තව පිරිසක් ආරගෙන ආවා. එහෙම අරන් ඇවිල්ලා ඊට පස්සේ අවුරුදු 200 ගණනකට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ආවා. දැන් වැරදුනා ඒක තමයි. විජේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාප දවසක විජයාව කියන එක කියන්නේ. ඒතර හදන්න ඕනේ. මහවංශය තියෙන්නේ එහෙම. වැරදුනා. ඊට පස්සේ ඉතිහාසය වරද්දන්න මට අයිතියක් නැහැ නේ. ඇත්තනේ එහෙමනේ. එහෙම නැත්තම් ඉවන්න. ඊට පස්සේ අවුරුදු 200 ගානකට පස්සේ තමයි මිහිඳු හාමුදුරුවෝ ආවේ. මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා මොනවද කතා කරන්නේ? ඒ මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. හරි. මුලින්ම අංක 1 දාන්න. ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ හෝඩිය වෙනස්. ඇල්ෆබෙට් එක ලොකු වෙනසක්. ඇල්ෆබෙට් එක ගත්තොත් එහෙම මේ භාෂා දෙකේ සිංහල ගත්තොත් මොකද වෙන්නේ? සිංහල 60ක් තියෙන. මේකද අපි කතා කරා. සිංහල 60ක් තියෙන. normal මං කියන්නේ චුට්ටියටම පටන් ගන්න. ඉංග්‍රීසි ගත්තොත් එහෙම 26ක් තියෙනවා. මතකද වබල්ස් වලින් හැදෙනවා කියලා කිව්වා වචන. ස්වර සහ ව්‍යංජන එකතු වෙලා හැදෙන මේ දෙකේදීම සමානකමක් තියෙනවා. ස්වරයක් එකතු වෙලා තමයි හැදෙන්නේ භාෂාව. එතකොට ව්‍යංජන අක්ෂරයට ස්වරයක් එකතු වෙලා තමයි හැදෙන්නේ. ඒක වාට පැහැදිලිනේ? ගැටලුවක් නැහැනේ? මේ දෙකේම ඇල්ෆබෙට් තියෙනවා. ලෝකේ සමහර තියෙන ඇල්ෆබෙට් නැහැ. චිත්‍රාක්ෂර තියෙනවා. දැන් අපේ ඉතිහාසෙට ගියොත් එහෙම ඇල්ෆබෙට් එකක් නෙවෙයි තියෙන්නේ. චිත්‍ර අක්ෂර තියෙනවා.
පස්සේ තමයි සිදස්සගරා හෝඩිය දක්වා මේ එනවනේ විකාශනයක් ඇවිල්ලි වෙලා භාෂාව දියුණු වෙලා මහාචාර්යවරු ඇවිල්ලා මේ 60ක් හදලා තියෙනවා. දැන් උක තව අවුරුදු 100කින් වෙනස් වෙන්න පුළුවන්. දැන් කුමාරතුංග මුරුදාස ගත්තොත් එහෙම යා කතා කරන්නේ වෙන විදිහකට. ඈකාරය දානනේ. භාෂා වෙනස් වෙනකොට කාලෙන් කාලෙට මානව ශාස්ත්‍රය කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉතින් අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ 60යිද 61යිද. 61යි කියලා මොකද කතාවක් තියෙන නේද? ඉංග්‍රීසියෙන් ඉතින් දැනට වෙනසක් වෙලා නැහැ. වෙනසක් වුණොත් ඉතින් මම දන්නවා. 26 තියෙනවා. දැන් මේකේ ඉතිහාසයට යනකොට ග්‍රීක සහ ලතින් හෝඩි මිශ්‍ර වෙලා හෝඩි ගණනාවක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. දැන් අපි කද ජර්මන් ගත්තොත් ජර්මන් අකුරු ඒ අකුරු ටිකම තමයි ලියන්නේ. ඉංග්‍රීසි අකුරුම ඒකට සමානයි. ඒතර භාෂා ගණනාවක් ඇවිල්ලා තියෙනවා මේකට ඉංග්‍රීසි වලට. සමහර ගොඩක් සමානතා තියෙන මේ භාෂා බැලුවොත් එතකොට මෙහෙමයි මොන පළවෙනි එක ලියා ගන්න භාෂා දෙකෙම හෝඩියක් තියෙනවා මේ දෙකේ වෙනසක් තියෙනවා හෝඩිය වෙනස් කුඩා හෝඩියක් තියෙනවා මේක මෙතන මොන පළවෙනි එක විතර ලියා ගන්නවා හරි ඊට පස්සේ දෙක පොඩි දෙයක් මෙන්න මේ බලන්න අංක දෙක දාන්න කියන්න මෙහෙම භාෂා දෙකේම තියෙන දෙයක් තනි අකුරෙන් විවිධ ශබ්ද කරන්න පුළුවන් කියන්න තනි අකුරෙන් විවිධ තනි අකුර විවිධ අර්ථයන් සඳහා භාවිතා කරනවා. එහෙම ලියන්න. තනි අකුර විවිධ අර්ථයන් සඳහා භාවිතා කරනවා. මේක වැදගත්. පොඩි පොයින්ට් එකක් මේ මම හදලා දෙන්නේ. ඔයාලට මේක බලන් යනකොට තේරෙයි අපෝ මේක පොඩි අත්තක් තියෙනවා. හරි. මම ඉංග්‍රීසි ගන්න මුලින්ම. ඔන්න. මම එක අකුරක් ලියන්න. අයියා ළමයි මේක අකුරක්ද වචනයක්ද කියන්නේ? I කිව්වා I කියන අකුරක්ද වචනයක්ද කියන්නේ I is a letter or word it's a word it's a letter මොකද්ද නම ඒකේ definition මොකද්ද වෙන්නේ letter දෙකම කවුද දෙකම කියන්නේ දෙකම කිව්ව කවුද letter sir විමුක්ති හේරක් තියෙනවා වර්ඩ් එකක් කියලා කියනවා දෙකම නම් විමුක්ති මේක කීවෙනි අකුරද no sir letter letter this is a letter which number according to the alphabet එක නම් කීවෙනි අකුරද විමුක්ති එතකොට වර්ඩ් එකක්ද මොකක්ද? හරිය දැන් අපි ඉතින් ලියපු විදියටත් මේක වෙන්නේ පැනේ. ළමයි මේක both. Right? Sometimes this may be letter, sometimes this may be it might be word. ඒ වගේ පාඩමක් තියෙන ඉස්සරහට parts of speech කියලා. ඒකත් භාෂා දෙකේම තියෙන එකක්. කොටස් අතර මේක තනි භාෂාවක් තියෙනවා ගොඩක්. ඒක හැබැයි parts of speech එක හැම භාෂාවකම තියෙනවා. එතකොට I කියන්නේ කීවෙනි අකුරද හොඩි? 9 sure භාවිතා වෙන අනුව වචනයක් මොකද භාවිතය අනුව වචනයක් වෙනවා භාවිතය අනුව වචනයක් වෙනවා මොන භාවිතයක්ද මම ඒක ගන්න අර ලස්සන කතාවක් කියනවා මේ හරි නිසා හැබැයි මේ කේස් එකක් කියනවා භාවිතය මම මේක මකන්නේ මම ලිව්වා කියලා හිතන්නේ වචනේ හරිය භාවිතය ඊට පස්සේ වැරදින්නේ මේ නෝට් එක බලුවොත් කියයි
කවුද කියන්නේ භාවිත බහන්න වැරදි එහෙම කියන්න බෑනේ ඉන්න ලෝඩ්ලා ඉන්නේ මේක වැරදි නේ මෙයා කවුවන කොහේගෙද්ද මේ උගන්වන්නේ ප්‍රශ්න එනවනේ උදා නෑනේ මම මේ ඉංග්‍රීසි උගන්වනවා මොකක්ද තියෙන්නේ ඉතින් මෙහෙමයි දැන් මේක අපි පටන් ගන්නේ දැන් ඩිප්ලෝමාවක් කියලාද මම ඔයාලට එන්න කිව්වේ මේක මොකද ඩිප්ලෝමාවක් කියන්නේ දැන් කවුරු හරි ඉන්නවා නම් මේක ලොකු දැනුමක් ඔයාට එහෙම වුණා නම් ඔයාට පුළුවන් එහෙම අයිවෙන්න කිසි ගැටලුවක් නැහැ මේක දැන් අපි යන්නේ මේක ෆවුන්ඩේෂන් ලෙවල් එකක් ඉඳලා යන්නේ එතකොට කවුද මම කිව්වේ ඩිප්ලෝමාවක් කරන්න කවුද කිව්වේ ඔයාට පුළුවන් ඩිප්ලෝමාව කරන්න ඔයාට ගිහිල්ලා වෙනම ඩිප්ලෝමාවක් කරන්න right දැන් සමහර ළමයි සර්ටිෆිකේට් ඉල්ලලා දුන්නා. ඉතින් අපි බොරුවට සර්ටිෆිකේට් ගහලා මේ කාඩ්බෝඩ් අරගෙන එහෙම සර්ටිෆිකේට් ගහලා අස්සම් කරලා කාට හරි කියලා අපි දෙන්නේ නැහැ ළමයි එහෙම. කැම්පස් වල ළමයි අනිවාර්යයෙන්ම කැම්පස් එකකින් තමයි ගන්න ඕන සර්ටිෆිකේට් එක. ඩිප්ලෝමා හරි මොනවා හරි කරුවා. දැන් මේක අද සාමාන්‍යයෙන් දැන් මේ අපි යනවා එතෙන්ට අපි මේක නිවුස් පේපර් එකෙන් කරනවා අපි මේක ඉස්සරහට යනවා උඩරින් right okay නමුත් මේ පාඩම අපි නැති වෙන්නේ මේ පාඩම යනවා ඉස්සරහට right මේක ලෙටර් එකක් විදිහට ගන්න වර්ඩ් එකක් විදිහට ගන්න ලෙටර් එකක් කියන්නේ දැන් මේක 9 වෙනි අකුරනේ නම ලෙටර් එකක් නා අනිවාර්යයෙන්ම දැන් තිනින කිව්වොත් එහෙම බලන්නකො තිනින කිව්වොත් මේ ඉදිරියේ තියෙන අකුරනේ ළමයි THI I එදලා තියෙනෝනේ T අර බබල් එකක් බබල් අකුර ඊට පස්සේ එනවා ප්‍රොනවුන් එකක් විදියටත් භාවිතා වෙනවා දැන් ප්‍රොනවුන් පාඩමට අපි එනවා ඉස්සරහ ප්‍රොනවුන් එකක් කියන්නේ I ළමයි කියන්නේ මම ඉංග්‍රීසි හෝඩියේ තනි අකුරෙන් භාවිතා කරන එකම වචනය ඉංග්‍රීසි හෝඩියේ තනි අකුරෙන් භාවිතා කරන එකම වචනේ තමයි මම. ඒ කියන්නේ I කියන එක. සිංහල හෝඩියෙන් අකුරු දෙකක් තියෙනවා දැන් සිංහල භාෂාවේ. නමුත් මෙතන I හැබැයි සිංහල භාෂාවේ ඕන තරම් තියෙනවා. ඈ එකම තනි අකුරෙන් භාවිතා කරන වචන ඕන තරම් තියෙනවා. මං කියන්නේ එකම වචනට විවිධ අර්ථ තියෙන ඉංග්‍රීසි භාෂාවේ. එකම වචනට විවිධ අර්ථ තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. දැන් අපි ගත්තොත් එහෙම ළමයි you. මේ you කිව්වොත් එහෙම බලන්න you කියන එකට විවිධ අර්ථ තියෙනවනේ. ඔයා කියන්න පුළුවන්. ඔයාලා කියන්න පුළුවන්. ඔබ කියන්න පුළුවන්. ඔබලා කියන්න පුළුවන්. නුඹ කියන්න පුළුවන්. නුඹලා කියන්න පුළුවන්. තෝ කියන්න පුළුවන් තොපි කියන්න පුළුවන් මේ ඕනම එකකට you කියන එක භාවිතා කරන්න පුළුවන් ගරුත්වය අගෞරවය ඔක්කොම සියල්ලටම පොදුවේ you කියන එක භාවිතා කරන්න පුළුවන් ඔන්න එක දෙයක් දැන් ගත්තොත් එහෙම මේ වගේ එකම දේ තව තව ඒවට භාවිතා කරන්න පුළුවන් ඒවා ඉංග්‍රීසි භාෂාවෙත් තියෙන සිංහල භාෂාවෙත් තියෙන මේක එක්තරා දෙයක් මේක හොඳට ඔළුවේ මතක තියාගන්න. දැන් මම ගන්නම් book කියන දේ. book කියන වචන. ඔන්න බලන්න මම ටික ටික මේව කරන විදිය. මොනවාද සර් පොඩි පාඩම් කියලා එක ළමෙක් කියලා තියෙනවා. මෙහෙමයි. ඔයාට මේක පොඩි පාඩමක් නම් ඒ කියන්නේ ඔයා ලොකු ඔයා සමාජයෙන් ලොකු ටෙක්නික් ඉගෙන ගන්න ආව වෙන්න පුළුවන් එක කිසි ගැටලුවක් නැහැ. එතන මම ඔයාලට මන්නව නෙවෙයි කිසිම ගැටලුවක් නැහැ. ඔයාට යන්න පුළුවන් වෙන පන්තියට. ඔයා යන්න තියෙනෝනේ ඒ වගේ ලෝඩ් පකිරලා කරන පන්ති තියෙනවා ඕන තරම්. ඒකට යන්න පුළුවන්. ඔයාට ඩිප්ලෝමාවක් කරගන්න ඕන නම් හැබැයි මම ඔයාට ඇඩ්වයිස් එකක් දෙන්නම්. ඔයා කොළඹ විශ්වවිද්‍යාලේ ඩිප්ලෝමාව කරන්න 2 years ඩිප්ලෝමා කරන්නේ අපි මේ ඔයා මේ එක තැන්වල මිනිස්සුන්ගෙන් ඩිප්ලෝමා ගන්න හදන්න එපා. ඒ මහා ගොම් මෝඩකම. ඩිප්ලෝමා කරන්න පුළුවන් මේ නිකම් මිනිස්සුන්ට ඩිප්ලෝමා කරන්න පුළුවන්. ඩිප්ලෝමාවක් කරන්න රජයේ පිළිගත් ආයතනයක් වෙන්න බෑ. ඒකට විශ්වවිද්‍යාලය තමයි හොඳම දේ. කැම්පස් ළමයෙක් යනකොට දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාව තියෙනවා 2 years.
80,000. කැලණි විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාව තියෙන 1 year 40,000. කිසිම ගැටලුවක් නැහැ. ඒකට දැන් මේ දවස්වල ජොයින් වෙන්න බෑ. ඒකට මම ඕන ජොයින් වෙන්න විදිය කියන්න. ඒකට පුළුවන් ජොයින් වෙන්න. ඒක ඔක්කොම හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ සාමාන්‍ය ළමෙක්ට. මොකද ඒක කිසිම ආකාරයෙන් සාමාන්‍ය ළමයෙකුට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ පසුබිමක් නැහැ. කොලම්බෝ එක තාම ගැසට් කරලා නැහැ. ඒකේ හැබැයි කොලම්බෝ එකේ නම් ටීචින් කරන්න ඕන. ඒකේ විවිධ කෝසස් තියෙනවා. ප්‍රොෆෙෂනල් පර්පසස් තියෙනවා. විවිධ දේවල්. ඒක මට ප්‍රයිවට් කියන්න මම ඒක කියන්න. මෙතෙන්දි කියන්න බෑ. දැන් ඔයා ඔච්චර දේවල් දන්නවනේ. ඔයා මාසයක් මේක ඉඳලා බලන්නකෝ. රයිට්. එතකොට ඔයා කොහොමද කියලා? දැන් ඔයා තව සති 3කින් එකතු වෙලා බලන්නකෝ. ඔයා දන්න දේවල් දුගන්නන්න. book කිව්වොත් එහෙම මේක verb එකක් වෙනවා noun එකක් වෙනවා. book කරනවටත් කියනවා පොතටත් කියනවා. ගොඩක් වෙනස් නේ. දැන් box කිව්වොත් එහෙම automatically ගහනවනේ box එක මෙහෙම box ඉන්න නේ. සහ අපි කියනවා සාමාන්‍ය පෙට්ටිය කියන අර්ථනුත් භාවිතා කරන. ඒ කියන්නේ verb එකයි noun එකයි දෙකම භාවිතා කරනවා. right verb එකක් තියෙනවා නාමපදෙත් තියෙනවා. එකම වචනයට විවිධ තේරුම් තිබීම භාෂාවකට ප්‍රශ්නයක් නෙමෙයිද? ඇත්තටම මගේ අදහස මම කියන්නේ. එකම වචනයට ගොඩක් තේරුම් තියෙන භාෂාවට ලේසියි කියලා මට නම් හිතෙනවා. මොකද දැන් love කිව්වොත් එහෙම ආදරය කරනවටත් කියනවා ආදරයටත් කියනවා. හරි? help එක ගන්නවා ආදර සාමාන්‍ය උදව් කරනවටත් කියන උදව්වටත් කියනවා. මට help එකක් දෙන්න. දැන් මේක දැනන් ඉන්නම ඕන. මං කියන්නේ. මගේ method එක. දැන් සමහර කෙනෙකුට ඒක හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ ගොඩක් අයට ඉංග්‍රීසි බෑ. ඒකයි තියෙන මට තියෙන ප්‍රශ්නේ. ඉතින් අර මාත් සමහර සර්ලා කියනවා දින 10න් සුපිරියට උගන්වනවා කියනවා. දින 15 කෝස් තියෙනවා. මට හිතා ගන්න බෑ ඇත්තටම සාමාන්‍ය ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්න කෙනෙකුට අවුරුදු 4ක් යනවා. ඒ කියන්නේ අපි මේ කෝස් එක අවුරුදු 4ක් කරන්නේ නැහැ. මම කියන්නේ ඉංග්‍රීසි මීඩියම් කරලා සාමාන්‍ය හොඳට හදාගෙන. මම කියන්නේ ලයිසියම් වගේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ගියපු පොඩි ළමයෙකුට නෙවෙයි. එයාටත් සාමාන්‍යයෙන් එක වසරේ ඉඳන් 4 වසරේ විතර වෙනකන් යනකොට තමයි එයාට හොඳටම පුළුවන් මේ ළමයාට. ස්පෝකන් සයිඩ්. මට හිතා ගන්න බෑ ඒක කොහොම දවස් 15න් වෙනවද කියන එක. මම ලොකු ස්ටඩි එකක් කරා ඒ දවස් 15 කෝස් එක කරපු ළමයි. ඊට පස්සේ දැන් මම මෙහෙම කල්පනා කරා. දැන් මමත් උගන්වන කෙනෙක් මම කල්පනා කරා මට බැරිද එහෙම දවස් 21 එකක් වගේ පවත්වන්න. ඊට පස්සේ මම ස්ටඩි කරලා බැලුවා දැන් මෙහෙම කරලා විලිලැජ්ජාවකටපත් වෙන්න බෑ සමාජය ඉස්සරහ. දැන් දවස් 15 මූට ඉංග්‍රීසි උගන්වන්න ඕන. මාර මෙතඩ් එකක්. ඊට පස්සේ ඒ දවස් 15 ගියපු ඒව බැලුවා අරගෙන බැලුවා. උන්ට පුළුවන් ද ඉංග්‍රීසි කියලා. උන්ටත් බෑ. ගැටලුව ඒකයි. ලොකු අවුලක් තියෙනවා. දැන් මෙහෙම ලව් ගත්තොත් එහෙම දැන් මෙතන ඉගෙන ගත්ත එක කියමුකෝ අපි. මේ ලව් කියන්නේ noun එකක් විතරක් ඉගෙන ගන්නව නේද? අපි කියමු අපි verb එකක් විතරක් ඉගෙන ගන්න. එතකොට වාක්‍ය දෙකක් ලියන්න පුළුවන් උට. මොකද්ද? Love is important. දැන් මම එකක් දෙනවා මොකද්ද? Love is important කියලා හදන්නකෝ මෙතන. මෙහෙම ගත්ත කියලා අපි හිතන්නකෝ important. මක love is an important thing. එහෙම ගන්නකෝ. වාක්‍ය මම වාක්‍ය දැම්ම ගන්නෙ නෑ. වාක්‍ය ගත්තොත් වැඩි අවුල් වෙන එකයි. Love is an important thing. Right? In the world මොකක් හරි ගන්න. දැන් මේක ඇවිල්ලා නාමපදයක්. දැන් මේක ඇවිල්ලා කෙලින්ම මොකද නාමපදයක්. නැත්තම් දැන් මේක I love you කියන්නත් පුළුවන්. මං කියන්නේ මේ අවබෝධය අරගෙන ගියොත් ඇඩ්වාන්ස් එකට යන්න පුළුවන් අපිට.
නැත්නම් කොහොමද ඉතින් ඇඩ්වාන්ස් එකේදී අවුල් වෙනවා. දැන් බලන්න අවස්ථා දෙකකදී භාවිතා කරලා තියෙනවා. හරි. මේක එකක් විතරයි මම මේ ගත්තේ. දැන් කෙයා කියන එක ගන්නකො. කෙයා කියන එක ගත්තාම මේක ගොඩක් හදන්න පුළුවන්. දැන් අපිස්සස් පාඩමට එනම කියමුකෝ මම චුට්ටි දෙයක් කියන්නම්. මේ බලන්නකො. කෙයා. කෙයා කියනවා noun එකට. තව කෙයා කියනවා verb එකට. ක්‍රියාවට. ඊට පස්සේ හැදෙනවා careful. careful කියන්නේ adjective එක. මම මේ පාඩමට දැම්මෙන්නේ නැහැ ළමයි. දැනට මම ඔයාලට මේ පොඩි උදාහරණයක් කියන්නේ පාඩම වෙනම එකක්. careful. ඊට පස්සේ carefully. carefully ගත්තම adverb එක. right මේ බලන්න ඊට පස්සේ careful එකට දාන carefulness. ඊට පස්සේ careless. carefulness දැම්ම ගමම ness දැම්ම ගමම මේක noun එකක්. less දැම්ම ගමම ඒක adjective එකක්. බලන්න හැදෙන විදිය භාෂාව. ඊට පස්සේ මේක ආයෙ බලුවන් carelessness කියලා දාන්න. carelessness දාපු ගමන් ආවේ noun එකක් හැදෙනවා. බලන්න. care කියන්නේ නාම පදේ සැලකිලි. කිසි care එකක් නැහැ. I don't care verb එක. Careful adjective. They are careful. My father is careful. My father is pretty careful. Not my father is very careful. Carefully. Father drives carefully. Father drive කරනවා බොහොම පරිස්සමෙන්. Carefulness එක නැති නිසා තමයි මේ ඔක්කොම noun එක. Careless. They are careless people. මේකට අපි කියන්නේ negative adjective කියලා. Negative. නැතාර්ථය නිර්මාණය කරන adjective. negative adjective එක නැතාර්ථය නිර්මාණය කරනවා less එක. carelessness කියන්නේ මොකක්ද නම? ආයේ අර කිසිම පරිස්සම් සහගත භාවයක් නැති භාවයනේ ness එකෙන් ගන්න. ඔන්න ඔය පාඩමට මම එන්න. විවිධ එකම දේ root එක අරගෙන root එක විවිධ තැන් වලට අපිට හරවන්න පුළුවන් ළමයි language එකේ. මාර ෆ්ලෙක්ස් තියෙන මේක ලැන්ග්වේජ් එක. එහෙනම් එකම වචන විවිධ අර්ථකථන අපිට දෙන්න පුළුවන් කියන එක යක් සිංහල භාෂාවෙත් ඒ වගේ. right? සිංහල භාෂාවේ වලදන් තනි වචනෙන් ඕන තරම් දේවල් තියෙනවානේ. එක අපූර්යෙන් භාවිතා කරනවා. right? එක අපූර්යෙන් භාවිතා කරන ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන්. right okay. එහෙනම් දෙවෙනි පොයින්ට් එක හරි. එහෙනම් තව ඊළඟ අපි ලියමු ඊළඟ පොයින්ට්. දැන් මේව පොඩි වැඩි කියපුවා ඉන්නවද දැන් ගියාද? අපි ලියමු අංක 3. ඒ කියන්නේ ඔයා ජීවිත කාලේ මේ ටික තියාගෙන ඕන ඩිප්ලෝමා උපාධි ඔක්කොම කරන්න. මේ ටික තියාගන්න. right? කොච්චර ඉගෙන ගත්තා මේ ටික ඔළුවේ තියාගෙන යන්න පුළුවන් හැමදාම. අපි ගත්තොත් ඉංග්‍රීසි වල ඉංග්‍රීසි වල වාක්‍යයක් භාවිතා ලියන විදිහක් තියෙනවා. මම කියන්නේ ඉංග්‍රීසි සහ සිංහල අතර තියෙන වෙනස්කම් සමහරටන් මේ මාතෘකාව අපේ යන්නේ. ඒක පොයින්ට්ස් වශයෙන් ලියා ගන්න එච්චරයි. හරි. පළවෙනි එක තමයි ඉංග්‍රීසියේ භාවිතා කරන්නේ සබ්ජෙක්ට් එක දාලා verb එක දාලා ඔබ්ජෙක්ට් එක දාලා රෙස්ට් එකනේ යන්නේ. මෙන්න මේ වගේ යන්නේ. right අපි උදාහරණයක් ගත්තොත් එහෙම she thinks right about it කියලා ගමුකෝ. මේ වාක්‍ය දිහා බලන්නකෝ. she thinks about it. she thinks කියන්නේ ඇය හිතනවා ඒක ගැන. ඇය හිතනවා. දැන් අපේ කෝස් එක ළමයි දවස් 4ක් තියෙනවනේ. එතකොට ඒක තමයි මම කිව්වේ. දැන් මේ පන්තියට ජොයින් වෙන මෝඩ ළමයෙකුට හිතෙන්න පුළුවන්. දැන් දවස් 4ක් මොනවද උගන්වන්නේ කියලා. ඒක තමයි අපි උගන්වන්නේ. දැන් මාසෙකින් ගොඩක් දේවල් කවර් කරන්න පුළුවන්. දවස් 14ක් වගේ තියෙනවා. ඒ කියන්නේ 16ක් වගේ එකපාරටම පේපර් ක්ලාස් එකේ ඉන්නේ නැහැ. ටික දවසක් ගිහිල්ලා ඉන්නේ. මොනවද ඉතින් කතා කරන්නේ පේපර් ක්ලාස්. ටික දවසක් යනකොට ඒක හරියට.
she thinks about it. ක්‍රියාව නිතරම ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන්නේ මැදට ළමයි. මෙන්න මේක ඔළුවට ගත්තා නම් සුපිරි. කතා කරනකොට නිතරම ක්‍රියාව දාන්න. ප්‍රැක්ටිස් කරන්න විදිය මම කියන්නේ මුලින්ම. සිංහල ගන්නකො. සිංහල වලදී කරන්නේ මේක නෙවෙයි. කතෘ කොහොමත් එකයි. ඔබ්ජෙක්ට් එකයි verb එකයි rest එකයි. දැන් මට සිංහල වාක්‍යයක් කියවන්න මොනවද? කොහොමද ගන්න? අපි ගෙදර යමු වගේ වන්න බලන්න ටයිප් කරමු. අපි ගෙදර යමු. අපි ගෙදර යමු. අපි යමු ගෙදර නෙවෙයි. අපි යමු ගෙදර නෙවෙයි. හැබැයි ඉංග්‍රීසි වලින් අපි හරිනම් දැන් ඔයා ප්‍රැක්ටිස් කරන්න අපි යමු ගෙදර. අපි කමු බත්. Thank you ළමයි. හරි. මේ බලන්න. හොඳයි. Thank you. ගොඩක් අය වල තියෙනවා. බලන්න අපි ගෙදර යමු. නේ බලන්නකෝ. අපි ගෙදර යමු. ගෙදර කියන එක මැදට අරන් තියෙන්නේ. යමු කියන එක අවසානට ගන්න. මේකත් ලියා ගන්න. තුන්වෙනි පොයින්ට් එක. කියන්න ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාවේදෙන්නේ කතෘට පස්සේ. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාවේදෙන්නේ කතෘට පස්සේ. සිංහල භාෂාවේ ක්‍රියාවේදෙන්නේ අවසානට. දැන් මෙන්න මේකේ සිංහල වාක්‍ය මට ඉවන්න ළමයි. ඇය හිතනවා යමක් ඇය හිතනවා ඒක ගැන. එවන්න මට ඇය හිතනවා ඒක ගැන. ඇය හිතනවා ඒක දැන් අපි සිංහලෙන් නම් කියන්නේ ඇය ඒක ගැන හිතනවා. හැබැයි ඉංග්‍රීසියේදී කියන්නේ ඉංග්‍රීසි වල කියන්නේ ඇය හිතනවා ඒක ගැන. ඔන්න ලස්සන විදිහට මම පොඩි තැනක් ගොඩනගනවා. ඒක ඉස්සරහට යනකොට තමයි තව ඔයා දන්න තැන් පත්ත ලස්සන තැන් ඉන්නේ. මේ පොඩි වෙනසක් ඉතින් මේක. පොඩි වෙනසක්. ඔන්න බලන්න. ඇය හිතනවා ඒක ගැන. ඇයි හිතනවා කියන ක්‍රියාව නිතරම ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාව දාන්නේ මැදට. හොඳට ඔළුවට ගන්න මතක තියාගන්න. මොන හරි ප්‍රශ්න තියෙනවද ඒක අහන්න බලන්න මගේ. හරි chance එක දෙන්නකෝ. මේ මෙතන ගැන ප්‍රශ්න තියෙනවද අහන්න බලන්න. මොකක්ද තියෙන්නේ? එවන්න බය නැතුව එවන්න අහන්න. ඇය සිතන්වා ඒක ගැන. ඔව් හරි. එහෙනම් අපි හතරට යමු. මොනවද දෙන්නත් අහන්න. number 4 right. ළමයි මෙහෙම. ඉංග්‍රීසි වල ගත්තොත් එහෙම ඉංග්‍රීසි භාෂාව ගත්තොත් එහෙම ඉංග්‍රීසි වල දැන් මට පුළුවන් කෙලින්ම නිවුස් පේපර් එකකින් පටන් ගන්නත් පුළුවන්. නිවුස් පේපර් එක පටන් ගන්නොත් සතිය දෙකක් ගිහිල්ලානේ අන්තිමට පොඩි වචන ටිකක් දෙන්නනේ vocabulary building එකනේ. ඒක අපි එනවා. නමුත් මේ ටික අනිවාර්යෙන් කියලා දීලා තමයි එතෙන්ට එන්න ඕන. නැත්තම් වැඩේ කරන්න බෑ. කෝස් එක අවුල් යනවා. ඉංග්‍රීසි වල ළමයි ලියා ගන්න කතා කරන ඉංග්‍රීසි written English එක දෙකම එකයි. එතකොට කවුද බුලේ මේ spoken කියලා දාන්නේ? spoken English කියලා දාන්නේ. පළවෙනි එක මම නම් spoken English කියන්නේ මොකක්ද දන්නවද?
හැමෝම ස්පෝකන් ඉංග්‍රීසි කියලා දාලා අපිට දාන්න බෑ රිටන් ඉංග්‍රීසි කරනවා ඉන්න කියලා. එන්නේ නැහැ කවුරු. එතකොට සාමාන්‍ය භාවයේ ඒ වැඩේම තමයි කරන්න වෙන්නේ. දැන් බුද්ධ ආගම කොච්චර ගැඹුරු වුණත් බුද්ධ ආගමේ බුදු පිළිමවලින් බුදුහාමුදුරුවෝ දකින්න බෑ කියලා කිව්වට සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ. එතකොට අර බුදුහාමුදුරුවෝ කියන අප්පටිමෝ අප්පටි සමෝ අසමෝ අසම සමෝ කිව්වට සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ. එතකොට පිළිමි ටිකක් තියෙන මල් ටිකක් තියෙන වඳින්න සාමාන්‍ය ජනතාවට අවස්ථාව දීලා ටිකකින් තමයි කියන්න ඕන පිළිම වලින් බුදුහාමුදුරුවෝ දකින්න බෑ. බුදුන් අපිම තමයි ඇති කරගන්න ඕන. අර සේකර කියපු දර්ශනේ. සේකර කියනෝනේ. ඔබට බුදු කෙනෙකු වීමට බුදු කෙනෙකු ලෙස සිතන්න. එතෙන්ට එන්න බෑ. එතෙන්ට එන්න පුළුවන් ද ලංකාව වගේ රට. ඒකට ඉතින් කොහොමද කරන්නේ? දැන් මම මේක අනිත් පැත්ත ගන්නවොත් එහෙම එතකොට ලොකු අවුලක් වෙනවා. එතකොට අර ගොඩාක් ළමයි ටිකක් හැලෙනවා. තේරෙන්නේ නැහැ වැඩක් නැහැ සර් කියලා දෙනෙම තේරෙන්නේ. මත් ස්පෝකන් එකක් හැදුවේ කවුද? අනේ ළමයි ඉතින් මේක විකාතකින් බිස්නස් එකක්. සමහරට ඔයා මෙතන මේක ඉගෙන ගිහලා ආයි ස්පෝකන් පන්තියක් දාන්න. ස්පෝකන් ළමයි දැන් මෙහෙම ගත්තොත් බලන්නකෝ. I am තිරින. ළමයි මේක I am තිරින කියන්නෙත් එහෙමයි ලියන්නෙත් එහෙමයි. ඉංග්‍රීසි වල. දැන් අපි හැබැයි මෙහෙමයි. දැන් ලංකාවේ තැනින් තැනට වෙනස් වෙනවනේ. භාෂාව. දැන් අනුරාධපුර පැත්තේ ගත්තොත් පොඩ්ඩක් වෙනස්. නුවර ගත්තොත් වෙනස්. මාතර ගන්නකොට වෙනස් වෙනවා. කතා කරන ස්වරේ වෙනස් වෙනව නේද? නිකන් හඬ අරව මෙන්න. ඒ ඔයාලට තේරෙන්නේ මේක? වෙනස් වෙනවනේ. එතකොට දැන් ඔය ඔක්කොමයි විශ්වවිද්‍යාලේ නම. විශ්වවිද්‍යාලේ ෆස්ට් එකට ආපු වලට එක්කෙනෙක් අහන් කෑවා බත් කෑවා. ඔයාලා කනමයි තව එක්කෙනෙක් අහන. එට්ට කන්ට කමු අනේ එට්ට කන්ට කමු අපි කණ්ඩ තව කොටසක් අහන. කන්න නැතේ තව කොටසක්. උඹලා තාම කනවද බං? උඹලා කන්නේම නැද්ද? ඇයි බං කන්නේ? දැන් අපි නම් කෑවනේ. උදේ කෑවා. දැන් ආයෙත් කනවද බං? කන එකම දෙක කරන්නේ. තව කොටසක්. ෆස්ට් එකේ විතරයි. රයිට්. දැන් මම මාතර ඉර එහෙම කතා කරන්නේ නැහැ. හැබැයි සෙකන්ඩ් ඉයර්ට එනකොට ඒව හැලෙනවා ටික. හිටපු ගමන් එනවා. ඔයා කියන්නේ නැතුව ඔහෙ කියන අවස්ථා එනවා. අපේ නැචරල් භාෂාව අපහසයක් නෙමෙයි. නමුත් අර ඔක්කොටම ආවට පස්සේ ඔක අර සීසන් එකේ කැඩෙනවනේ රැක් සීසන් එකේ. එහෙම කිව්වොත් එහෙම අයියේ අපි යන්නේ කිව්වොත් එහෙම ඉතින් උතර ඉතින්දම්ම පොඩ්ඩක් අවුල් වෙනවා. ඒක නිසා මේ භාෂාව හැදෙන විදිහ එක එක්කෙනා කතා කරනවා. දැන් එංගලන්තේ ගත්තොත් එහෙම දැන් මෙහෙමනේ ගන්නේ. දැන් අපි යන්නේ how are you කියලානේ අහන්නේ. දැන් how are you කියන්නේ අපි සුද්ධෝ ඊට පස්සේ හදනවා මෙහෙම එකක්. how are you doing? how are you doing? ඉතින් මේක අපිට ඉගෙන ගන්න වෙනවා. how are you doing කියන්නේ ඒත් ඔයාට කොහොමද? how are you doing? what are you doing නෙමෙයි. නැත්තම් අහනවා how do you do? how do you do? අට කොහොමද? මේ වගේ දේවල් අපි ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ native speakers ලා භාවිතා කරන්නේ. එතකොට අපි ස්පෝකන් කියලා පැත්තක් තියෙන ඉගෙන ගන්න. ස්පෝකන් කියන්නේ ළමයි මෙහෙම නැතත් කෙටිම කියන්නම් මම ඔයා ඉංග්‍රීසි ලියනෝනේ. ඒ ලියන එක සමහර අයට කියන්න බෑ. කතා කරන්න බෑ සබකෝලේනම. අන්න ඒ වගේ පැත්තක් නැති කරලා හොඳට ලස්සනට කතා කරන එක තමයි ස්පෝකන් රටාවේදී යන්නේ. දැන් සිංහල වලට එනව නේද? සිංහල වලට එනකොට ළමයි මේක පොඩ්ඩක් සිංහල වලදී ලියන්න නිකන් ලියා ගන්න ළමයි කතා කරන එක ලියන්න එක. සිංහල භාෂාවේදී කතා කරන්න එක ලියන්න එක. දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම බලන්න
මම කතා කරමි. දැන් අපි ඉන්න ගමන් කියන මම කතා කරමි, මම උගන්න සිටිමි, අම්මේ මා බත් කමින් සිටිමි, අම්මේ මා මොහුගේ පන්තියට සහභාගී වෙමින් සිටිමි. right? සමහරවිට දෙකකට සහභාගී වෙනවා. ලැප්ටොප් එකෙන් එකක් යනවා, මේ අතරතුරේ මගේ පැත්තට. right? එහෙමත් වෙන්න පුළුවන්. මා දෙකකට සහභාගී වෙමින් සිටිමි, සිටින්නෙමි. එහෙම කතා කරන්නේ නැහැ නේද? හැබැයි ලියනකොට එහෙම ලියන්නෙත් නැහැ. ලියනකොට ලියන්නේ එකක්. ඒ කියන්නේ ළමයි writings අපේ තියෙනවා සිංහල භාෂාවේදී writing පැත්තක් තියෙනවා. දැන් අත්තම ගත්තොත් මෙතන සිංහල කරන හොඳට සිංහල ඉගෙන ගත්ත ළමයෙකුට තමයි හොඳට ලියන්න පුළුවන්. writing සිංහල එකක් තියෙනවා. ඒ වගේම spoken සිංහල එකකුත් තියෙනවා. හැබැයි සිංහල වලට අපි කවදාවත් spoken classes යන්නේ නැහැ. හැබැයි අපි දෙයකට යනවා සිංහල වලට O level ඉඳලා 8 9 10 ඉඳන්ම පන්ති යනවා. මොකද්ද? writing පැත්ත. රචනා ලියන්න ඕන, සාරාංශ ලියන්න ඕන, කවි ලියන්න ඕන, විචාර ලියන්න ඕන. ඒ ලියනකොට තියෙනවා මම කිව්වොත් මේ right ඇය කියනකොට කොහොමද ක්‍රියාව අවසන් කරන්නේ? අපි කියනකොට කොහොමද ක්‍රියාව ඉවර කරන්නේ කියලා විදිහක් තියෙනවා. දැන් මම ඊළඟ කරුණේදී මේක පැහැදිලි කරනවා. ඒක නිසා මේ කරුණ හරියද ළමයි? සිංහල භාෂාවේදී writing පැත්තක් තියෙනවා. spoken side එක වෙනම තියෙනවා. right? දැන් අපි ලියන්නේ නැහැ මල හත්තිලව්වයි. එහෙම ලියන්නේ නැහැ අපි කතා කරන්නේ. දැන් ලිව්වහම භාෂාව අඳුර ගන්න පුළුවන් අපිට. මේක ලියලා තියෙන රජ්ගම එක්කෙනෙක්. එහෙම බෑනේ ලියනකොට නීතියක් තියෙනවා. හරි? රජ්ගම එක්කෙනා ලියන මම මේ බත් කනවා. එතකොට ඒක අපි ලියන්නේ නැහැ. අපි ලියනකොට ලියන්නේ මම බත් කමින් සිටිනවා. ඒක රජ්ගම ලිව්වත් එකයි, උ කොළඹ එකෙන් ලිව්වත් එකයි, ජප්න ලිව්වත් එකයි. සිංහල නම් ලියන්න ඕන විවිධ ව්‍යාකරණ පුළුවන්. හැබැයි ස්පෝකන් ඉංග්‍රීසි වලදී එහෙම එකක් නැහැ. ස්පෝකන් ඉංග්‍රීසි වලදී කතා කරන්නත් පුළුවන්, ලියන්නත් එහෙම. මොකද ඔයගොල්ලෝ කැමති නැත්නම් මම මේ උගන්වන්නේ නැහැ. කියන්නේ ඔයගොල්ලෝට ඒකයි පාස කරලා ඔය පා one nothing ඔයා අපි ඉගෙනගෙන තියෙන්නේ right. එහෙම එන load set එකක් දෙන්න මේ නෑ නේද? කොහොමද මේව තේරුණා ළමයි මට එවන්න බලන්න මැසේජ් එකක් දාන්න. එතන වැඩක් නෑ නේ. ඉතින් වෙන පෝස්ට් එකක් ඕගොල්ලන්ට වා ගන්න පුළුවන්. ඉතින් ජොයින් වෙන්න අවස්ථාවක් යන්නේ. තේරෙනව නේද මේ ටික කියපු ටික? අපි ඉගෙන ගත්තේ 4 පොයින්ට් 4. right okay. ඇත්තටම ගොඩක්ම වැද ඉගෙන ගත්තා right. හරි නේද? හරි. ඉවර නෑ වැඩි. ඊළඟ දැන් අපි 4 වෙනි පොයින්ට් එකනේ. මේ ටික අහගෙන යන්න. ඊළඟ එක හරි. අපි බලමු 5. අංක වැරදුනා නම් කියන්න පහනේ දෙන්න ඕන. right. 5. බලමු. ළමයි මේ වාක්‍ය දෙකම ඒ කියන්නේ ඉංග්‍රීසි sorry මේ ලැන්ග්වේජ් දෙකම ඉංග්‍රීසි වලයි සිංහලේ පොඩි රහසක් තියෙනවා. දීපුවයට ගන්නයි ඉන්න අයට ෂෝක් පොඩි රහසක් තියෙනවා. මෙතන ඉන්න විදියක් නෑ ළමයි මේ වගේ දෙයක් ඉගෙන ගත්ත ළමයි. හෙව්වේ මෙහෙම පන්තියක්. okay thank you. හෙව්වේ මෙහෙම පන්තියක් නම් දැන් ඔය ආවිල්ලා තියෙන පට්ටම තැනකට. හරිද? සාමාන්‍යයෙන්
අපි ගත්තොත් නම් වශයෙන් කියලපු සාමාන්‍යයෙන් නම් කියන්න නැතුව ඉමු අපි. ලංකාවේ ප්‍රතිනිධි චරිත ගත්තොත් සමහර දේශපාලඥයන්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒ මොකද දන්නවද? මෙන්න මේ දේ දන්නේ නැතිකමක් තියෙනවා රිලේටිව් ප්‍රොනවුන් දන්නේ නැතිකම. සම්බන්ධ වාචී සරනාමයක් තියෙනවා නේද? සම්බන්ධ වාචී සරනාමය තමයි ලැන්ග්වේජ් එක රහස. ඒ කියන්නේ අපේ 10 වෙනි ටියුට් එක. ඒක විශ්වවිද්‍යාලයේ ඩිපාර්ට්මන්ට් එකේම ටියුට් එකක් මම දෙන්නේ. ඩිප්ලෝමා ලෙවල් එකට දෙන ටියුට් එකක් තමයි කරන්නේ. ඔක්කොම ඉස්සරහට එන්නේ ඩිප්ලෝමා ලෙවල් එකේ ටියුට් එක. මේ බලන්න. වෙන වැඩේ බලන්න. ඉංග්‍රීසි භාෂාව කොටස් දෙකකට බෙදනවා. ඒ කියන්නේ ටෙන්සස්. අර ටෙම්පස් කියන එකනේ. මේක වැඩිදුරට ඉගෙන ගන්නවා ළමයි දැන් මේ සෙට් එකම. ඒ කියන්නේ දැන් මේව තමයි මම ගන්නවා නේද මේ මං කිව්වේ මේවා writing එක written එක ඊට පස්සේ කතා කරන ඉංග්‍රීසි වෙනම ඊට පස්සේ මේ ඔක්කොම උගන්වනවා වෙනම ඇපිස්සස් මොනවද මේ පොයින්ට් කරනවා මම දැන් ඔයා දන්න මේ ලැන්ග්වේජ් එකේ යන විදිහ මුලින්දලම කියලා දෙන හින්දා ඒක හොඳ ක්ලාස් එකක් right okay උගන්වන විදිහ හොඳයි තේරෙනවා right thank you බලන්න මං හිතන්නේ අර හිටපු ටික මං හිතන්නේ ළමයි මේ ලොකු නොලෙජ් එකක් තියෙන ළමයි ටිකක් වෙන්න තියෙන්නේ නැත්තේ නේ මම සෙට් වෙන්න තුවන්නේ දැන් ළමයි 50ක් හිටියනේ මෙහෙම චෙක් කරන්නේ නම සූරාබදුවකින් ඉන්නේ සූරාබදුවෙන්ම ඊට පස්සේ ඒක මම අර මේ ඇවිල්ලා බලන්න ලින්ක් එක තියෙනවනේ ලබල්ලා එන lot for all එනවනේ ඒ මේ ඉංග්‍රීසි කියලා යනවනේ හරියට උන්ට ඉංග්‍රීසි පුළුවන් නැතිව දැන් ඕක අර කැම්පස් එකට ගියාම ඩිපාර්ට්මන්ට් එකට ගියාමත් ඕක නෙවෙන්නේ කොහොමද ඉංග්‍රීසි ලෙක්චර්ස්ලා ඉන්නේ කෙනෙකුට බය හිතෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ පට්ට පොෂ් එළියට ඉන්නේ දැන් ඕගොල්ලෝට ඉංග්‍රීසි ගුරුවරයෙක් කතා කරලා තියෙනවද ළමයි ඉතින් එන පට්ට පොෂ්ලා ඒ කියන්නේ බය හිතෙනවා දැන් විරුදයක් තේරෙන්නෙත් නැහැ නෝ බය ළමයි මෙහෙම අයින් වෙනවා අර අහිංසක ගම්මලෙන් ආපු ළමයිනේ ඒ ළමයින්ට ඒක දරා ගන්න අමාරුයි ළමයි එකපාරට ලැජ්ජයි තමන්ගේ ජාම බේර ගන්නත් ඕනේ ඊට පස්සේ ලෙච් එකට යනවා ඩෙල්ට් එකේ මෙහෙම යනවා ඉස්සරහට ගිහිල්ලා මෙහෙම ඉන්නවා අම්මෝ කර්මෙට ඉස්සරහා වාඩි වෙන්නේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ මේ මාගෙන ඉන්නවා උන් පව් ඊට පස්සේ උන් ඊළඟ දවසේ මේ අර ඩෙල්ට් එකේ යන්නේ නැත්තම එතකට මම ආර කර්මයක් බං ඒක නම් කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා ඕක හැම පෙරාදෙන විශ්වවිද්‍යාලෙත් තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලෙත් තියෙනවා ජපුරෙත් මේ කොයි ගුරුකුණෙත් තියෙනවා කැලණියේ ඩෙල්ට් එකේදී මම දන්නෝනේ ඊට පස්සේ දැන් මේ අර පුළුවන් උන් ටික ඉන්නෝනේ තමයි අම්මා තාත්තා කතා කරන ඉංග්‍රීසි මීඩියම් කරලා පොරවල් ටික එනවනේ උන්ගේ නැට ඉන්නේ උන්ට කාටවත් උගන්වන්න බෑ උන්ට අර පුළුවන් හරි ඊට පස්සේ උන් තමයි ඩිපාර්ට්මන්ට් එකට යන්නේ ඊට පස්සේ උන් ගම්වලුන් නෙවෙයි ඊට පස්සේ උන් දන්නේ අර බැරි එකාගේ තත්ත්වේ බැරි එකාගේ මානසිකත්වය දන්නේ නැනේ උන් හරි ලෝඩ් පොරවල්ලා ඊට පස්සේ කියන්නේ උන් හිතන්නේ උන් පොඩි දෙයක්වත් කියලා දෙන්නේ නැහැ උන්ගේ තත්ත්වය හරි නැහැනේ රයිට් ලෙවල් එකත් හරි නැහැනේ රයිට් ඉතින් මේක නිසා ඊට පස්සේ ඩෙල්ටා යන්නේ ඔක්කොම රිපීට් වෙනවා ඊට පස්සේ කරන්නේ අර වටේ ඉන්න බිස්නස් කාර්යෝ ටික ආයෙත් ගෙන්න ගන්නවා ඩෙල්ටා IELTS වගේ දානවා ව්‍යාපාරය ඩෙල්ටා එක පාස් වෙන්නේ ඔබට අපි තමයි එකම දැන් බලන්න ඕනම ඉංග්‍රීසි සර් කියන දෙයක් කියනවනේ මොකක්ද කියන්නේ අපේ පන්තිය තමයි හොඳම පන්තිය අපි තමයි හොඳටම කරේ sorry අපි තමයි හොඳටම කරේ නේ අපි තමයි හොඳටම කරන්නේ right ඒ කියන්නේ අපි ළඟට එන්න මම කතා කරනවා සල්ලි ආපහු දෙනවා 아무තු කතන්දරනේ දැන් මේ ඔක සාමාන්‍ය ඔය වගේ බයිල ගහන්න පුළුවන් සාමාන්‍ය අවුරුදු 5 10 යන්නේ ඊට පස්සේ ඉතින් බොරු කියලා තේරෙන්න පටන් ගන්න ඕනේ මේව කෝස් බොරු අහන ඔබ කොහෙද කෝස් එකක් ගියේ අවුරුදු 5ක ආ කෝස් එකක් කියලා මොකද්ද දින 16 එකක් තියෙනනේ මචං අබුව යන්න එපා වැඩක් නැහැ ආසෙ යන්න එපා දැන් අලුත යනවා විශේෂයෙන් ෆස්ට් ඉයර් ළමයි දන්නේ නැහැ දැන් මේ වගේ පැත්තිකෝල වලට ආවට පස්සේ මේ වගේ එනවත් එක්කම දෙනවා පිටක් දෙනවා පන්ති වෙන්න ඔබේ ඉංග්‍රීසි අනාගතයේ එකම ගුරුවරයා
හෑන්ඩ් බිල් කොහොමද 20ක් විතර හම්බ වෙනවා. ඉතින් ඒක අරගෙන අහිංසක ගමෙන් ආපු ළමයා කල්පනා කරනවා මොකද්ද ගාන අඩු මේක. මේ තියෙන 250යි ෂෝ සුපිරි 250 යනවා. ඊට පස්සේ එනවා තව එකෙක් හිටනවා ලෝඩ් පොරවල් ඉන්න ඕනේ 250ක් කියන නෑ. එක සැරේම ඔබේ මුදල ගෙවන්න 25000යි. ඊට පස්සේ ඌට සල්ලි දෙන උගේ තාත්තට කතා කරලා කියනවා පෝස් ඇත්තට කරගන්න. රයිට් පුතා ගන්න සල්ලි දාන්න කරගන්න. ඊට පස්සේ ඉතින් ඌ අහු වෙනවා ඒකට. ඊට පස්සේ ඌටත් ඉංග්‍රීසි බෑ. ඕක තමයි වෙන්නේ. තව කතන්දර තියෙන මම කියන්නම් මේකට. දැන් මේකේ මෙහෙම ටෙන්සර්ස් ගත්තට පස්සේ කොටස් දෙකයි. එකක් තමයි ඇක්ෂන්. ඊට පස්සේ නන් ඇක්ෂන්. කලබල වෙන්න එපා මම මේක කියලා දෙන්නම්. හරි? ඇක්ෂන් තියෙනවා නන් ඇක්ෂන් කියලා එකක් තියෙනවානේ. මම සිංහලෙන් කියලා දෙන්නද මුලින්ම. මොකද සිංහලෙන් කියලා දුන්නා නම් උන්ට පුළුවන් වෙනවා. ළමයි දැන් අම්මා ගන්නකෝ ඔයාලගේ. මේක හරි රහසක් හරි. අම්මා ගත්තට පස්සේ අම්මා කතා කරන වාක්‍ය රටා දෙකක් දවසට. එකක් තමයි ක්‍රියාපද අනිත් එක තමයි ක්‍රියා නැති දේවල්. මම ක්‍රියා නැති පහක් කියන්නේ අම්මා කතා කරනවා. බූරුවෝ තෝමහ ගොන් තඩියෙක් ෆෝන් එක බෝ මොකක් මොන මගුලක්ද මං කරන්නේ? අන්න. මොන මගුලක්ද කරන්නේ? ඒක ගත්තොත් ඒක ක්‍රියාපදයක් කියලා. බූරුවා තෝමහ බූරුවා තෝමහ ගොන් තඩියක්. වැස්සි නේ ගොන් වැස්සි. එහෙම කියනවද? කියනවනේ ඉන්නකම. දැන් තාත්තා කියන මොනවද කියන්නේ? මේ ඔයාට කියන එක එක නම් කියලා බලිනෝනේ. right? නැත්තම් කියන මොනවා මම පඬිත යකෙක්. මම ගොන් යකෙක්. පඬිතයා. අන්න. ඉතින් මේව ක්‍රියාපද නැහැ. ඊට පස්සේ ඕක දුව කතා කරන අම්මල දුවලා. මොකද කියන්නේ? මේ අම්මේ අර මේ සංකල්පික දුවේ ලොකු කොණ්ඩයක් තියෙනේ කොණ්ඩෙ දිගයිනේ. කොණ්ඩෙ දිගයි. කොණ්ඩෙ දිගයි කියන්නේ ක්‍රියාවක් නෙවෙයි. අපි මට අර උස කොල්ලෙක් කර පස්සෙන් ආවනේ. එන උසයි අර. එන උස අන්න උස කොල්ල. right? ඒ කොල්ල හරි හැන්සන්. හිත ගියා. තමයි දූල කියනෝනේ අම්මට කියනෝනේ කොල්ල හරි හැන්සන් නම්. එහෙනම් අම්මා අහන මොකද මේක ඇහුවේ නැන්ද? අර හැන්සන් ලස්සන කොල්ලෝ කියනනේ යාළුවන්ට. පට්ට කෑල්ල මචං ලස්සනයි. 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 දැන් ලස්සනයි කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි. මම අහනවා මචං අදන. අහනවා. ඒතකොට ඒක ක්‍රියාපදයක්. ක්‍රියාපද තියෙනවා. ක්‍රියා නොවන පද තේරෙලා නැද්ද ඔයාලට නිකන්? භාෂාවේ තියෙන කොටස් දෙකක්. ළමයි භාෂාවේ තියෙනවා action. Action කියන්නේ ක්‍රියාපද verb. non action කියන්නේ මොනවද දන්නවද? කෙනෙක් විස්තර කරන adjective. මේක ලොකු පාඩමක් හොඳේ කියලා දෙනවා. noun. මෙන්න මේවා. දැන් මං කියන්නම් මෙහෙම. මම තිලින ගමගේ. මම ගුරුවරයෙක්. ක්‍රියාපදයක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ ඉන්න ගමන් කියන අර තිලින ගමගේ කියලා එක්කෙනෙක් ඉන්නවනේද? මිනිහත් පන්ති කරනවද? මම දවසක් ජොයින් වුණා. මිනිහා හොඳයි මවුලක් නැහැ. අනේ මිනිහා හොඳයි. එහෙම භාවිතා කරන්නේ නැත්නම් ඕගොල්ලෝ මේකේදී අනේ සර් තිලින සර් කියලා ඉන්න. එහෙම කියනවා. එහෙම කියන්නේ නැහනේ. නිකන් මෙතෙන්ද බොරුවට නේ මට සර් කියන්නේ. සර් කියලා නම් ඔය පුස් විදිහට කියත් කියනවනේ තමයි. සර් එන්න සර් එන්න. එන්න. එහෙම කියනවනේ. අපිට ටීචින් පටන් ගත්ත කාලේ අර පොඩි කාලේ එහෙම හිතන් හිටියා අනේ මේ සර් කියන්නේ මේ මිනිස්සු හරිය කරුත් එක්ක. එහෙම සර් කියන්නේ අර මේකත් එහෙම කන්නේ මේ හිතනවා නම් මහ බොම්බෝරුවේ. හන්න හොඳයි. දක්ෂයි. නරකයි. බෝරින්. එපා වෙනවා. මෙන්න මේවා තියෙනනේ අපෝ මම අද පන්තිට ගියා පට්ට බෝරින් අප්පා ඉච්ච එක. අන්න
ක්‍රියාපද නෙවෙයි නේද ළමයි? ඒවට කියන්නේ අපි ක්‍රියාපද කියලා නෙවෙයි. ඒවට අපි කියන්නේ නාම විශේෂණ සහ අර පුද්ගලයෝ විස්තර කරන හොඳයි නරකයි උසයි කැතයි අරු දිගයි කොණ්ඩ දිගයි ලස්සනයි මූණ බොකොටුයි. right? අන්න මෙන්න මේවා ඔක්කොම ඇඩ්ජෙක්ටිව් නවුන්. මෙන්න මේ දෙක ඇක්ෂන් නන් ඇක්ෂන් කියලා ලැන්ග්වේජස් දෙකේම බෙදනවා ළමයි මේක. දැන් ඔයාලට මම එකක් කියන්නම්. ඉංග්‍රීසි භාෂාවේදී ඉංග්‍රීසි වල ඔක තියෙන තැනක් මම කියන්නම් ඔයාලට. ඉංග්‍රීසි භාෂාවේ ළමයි ඇක්ෂන් නම් භාවිතා කරන්නේ මොනවද දන්නවද? ඇක්ෂන් නම් භාවිතා කරන verbs තියෙන ක්‍රියාපද verbs. මෙන්න මේ වගේ. I cook මම උයනවා. I do මම කරනවා. She does ඇය කරනවා. He does ඔහු කරනවා. මෙතන මේ වෙනවා පැහැදිලි කරලා දෙන්න හොඳට මම. එක දවසක් යනකොට පුළුවන් මේක පොඩ්ඩක්. මේක නිකන් ඔයගොල්ලෝ අර සල්ලි දීලා අර මේ හොස්පිටල් එකට ගිහලා නව ලෝකෙට එහෙම යන්නේ අර ලෙඩේ සනීප වෙන්නේ නැතුනහම ඊට පස්සේ වා කියනවානේ ડોක්ටර් මෙයා හරි අමාරුයි මට මේ කරලා දෙන්න කොහොමද? රයිට් හරි මේක බොන්නකො. හොඳයි. අය අර ප්‍රයිවට් හොස්පිටල් වල ගිහින් අක්කාල හොඳයි. ඒගොල්ලෝ අර පට්ටාලා ලෙඩේ තමයි බෙහෙත්. ඒ වගේ තමයි ඉතින් මේ. I cook I do she does වගේ ගන්න ක්‍රියාපද මේ ළමයි මේව ඔක්කොම ක්‍රියා. මේව දැන් ඉස්සරහට ඉගෙන ගන්න දැනට අර සාම්පල් දෙන්න මම. non action කියන්නේ මොනවද දන්නවද? මෙන්න මේ be verbs භාවිතා කරන්න. දැන් ඔයා අහලා තියෙනවනේ am is මේක තමයි ඔයා වැඩිපුරම ඉංග්‍රීසි පන්ති වල ඉගෙනගෙන තියෙන්නේ නේ ළමයි. මේක නේද? කියන්න බලන්න. ගුරුවරු වැඩිපුර උගන්වන්නේ මේව නේද? ඒත් බෑ. ඇයි මේක උගන්වන්නේ නැහැ? මෙහෙම දෙයක් උගන්වන්නේ නැහැ. එහෙනම් ඔය සිංහල භාෂාවේ මට කියන්නේ සිංහලේ වාක්‍ය දෙකක් මම කියන්න. ඔන්න බලන්නකෝ. සිංහලෙන් වාක්‍ය දෙකක් මම කියනවා. හොඳේ? හොඳට අහන් ඉන්න. මම ලියන්න බලන්න කොහොම හරි මම උත්සාහ කරන ඇය ලස්සනයි. ළමයි මට කියන්නේ මේ වාක්‍යයේ ක්‍රියාව මොකක්ද කියන්නේ? මේ වාක්‍ය ක්‍රියාවක් තියෙනවද? මට උදව් කරන්න. නෑ සර්. මේකේ ක්‍රියාවක් නැද්ද විමුක්ති? නෑ සර්. හැබැයි විමුක්ති නම් අද වාසනාවන්තයි මොකද මේ පාඩම කින්න නිසා. තව ළමෙක් කියන්නේ මට මේ ක්‍රියාවක් නැද්ද? නෑ සර්. මේ වාක්‍ය හරියද? හරි සර්. ග්‍රැමටිකලි හරියද? මෙතන ඇත ළමයි සිංහල ස්පෙෂල් කරපු ළමයි මේ සෝරි සිංහල ස්පෙෂල් තාම කරපු ළමයි නැතුව ඇති. ඇත්ත මටත් මාත් මේ එහෙම කියන කෙනෙක් මොකද මට තේරෙන්නේ ඇත්තටම මාත් මේ එහෙම කියන කෙනෙක් සර් මොකක්ද අනේ වාක්‍ය සම්බන්ධ කලින් කියපු එකත් මම ඇත්තටම සර් එහෙම කියන කෙනෙක් මට ඒක මතක නැහැ මොකක් හා සම්බන්ධින්ද කියලා කිව්වේ රයිට් දැන් ළමයි මේ වාක්‍ය පොඩි අවුලක් තියෙනවා ලස්සනයි සිංහල ගුරුවරයෙක් විශේෂඥයෙක් හම්බෙලා අහන්න මම ගොඩක් සිංහල දන්නේ නැහැ නමුත් මම මේක හොයාගෙන ගියා ය ළමයි මේ වගේ ක්‍රියාපද ඊ වේ ය ති හූ ඔයා ඉගෙනගෙන තියෙන්නේ මී විතරයිනේ අන්න ඒකනේ තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කරන්න එපා ගැඹුරට ඉගෙන ගන්න දේවල් හොයාගෙන යන්න කවියක් තුන මට මතක නෑ අපි කිව්වොත් මේ මොකද ළමයි දන්න ළමයි කියන්නේ මට වේ දැන් මගේ නම තිලිනගමගේ ය පොඩ්ඩක් අයින් කරන්න ඈඩ් කරන්න
මගේ නම තිලින ගමගේය. ඇයි දන්නවද සිංහල භාෂාවේ ක්‍රියාව වෙන්නේ අවසානයේ. සබ්ජෙක්ට් එකයි සිංහල භාෂාවේ ක්‍රියාව වෙන්නේ අවසානයේ. සබ්ජෙක්ට් එක දාලා ඔබ්ජෙක්ට් එක දාලා verb එක දාන්න. ඇය ලස්සන වේ. මම කිව්වොත් මී කියන්නේ අපි කිව්වොත් මු කියන්න. අන්න හරි. මෙතේ මම කිව්වොත් මී කියන්න. ඔව් මේක තව තියෙනනේ පාර්ට් එකක්. මට මතක විදියට තව පාර්ට් එකක් තියෙනවා වගේ මතකයි මම අර he කියන්න who කියන්නත් මොකක්ද තියෙනවද? මම කිව්වොත් මී කියන්න අපි කිව්වොත් මු කියන්න. හරි. සබ්ජෙක්ට් එක ඇවිල්ලා ඔබ්ජෙක්ට් එක ඇවිල්ලා ඊට පස්සේ තමයි verb එකෙන් අවසානට. ළමයි මතක තියාගන්න අද ඉඳලා සෑම ක්‍රියාවක සෑම වාක්‍යයකටම ක්‍රියාවක් තියෙනවා ලෝකේ. සිංහල භාෂාවෙත් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා. මේ සිංහල භාෂාවේ ඊ වේ ඊ ති මු යු ගන්නේ මොකටද? ක්‍රියාපදයක් ගොඩක් වෙලාවට නැත්තම් සමහර ක්‍රියාපදයක් තිබුණත් සිංහල භාෂාවේ ගන්නවා වැඩ කරමි. එතන වැඩ කරමි කියන තැන කරමි කියන ක්‍රියාව ගන්න. කරමු ක්‍රියාවක් පැහැදිලිව තියෙනවා. මේක අමාරුයි සිංහලේ. ඔව්. ඊට පස්සේ තෝ කිව්වොත් තේ කියන්නේ right very good. ඔය ඉන්න හොඳ ළමයි. වැඩ පුළුවන් මේගොල්ලෝ. මම ඒක දාන්න මොකද ඒක වැදගත් නිකන් සාමාන්‍යයෙන් බලන ළමයි තෝ කිව්වොත් තේ කියන්නේ තොපි නුඹලා හූ කියන්නේ. හරි නේද ළමයි මේක? හරි. අතන මේ මම ලිව්ව කියලා තමයි දැන් යන්නේ. right. ඇයි ලස්සනයි වේ ති හූ මි මු සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක මේක තමයි මේක සිංහල භාෂාවේ තියෙනවා ඒ වගේ ඕනම ක්‍රියාවක් දැන් ඒ ගෑල්ලමගේ කොණ්ඩේ කොටයි කොණ්ඩේ කොටය කොණ්ඩේ කොටයි හැබැයි ඕක ලියනකොට විතරයි සිංහලේ ගන්නෙ කියනකොට ගන්න නැහැ අම්මේ අර කෙල්ලගේ කොණ්ඩේ කොටය අම්මේ අර කෙල්ලගේ කොණ්ඩේ දිගය එහෙම කියනවද ඉන්නකම කියන්නේ ඒ ළමයා දක්ෂයෙක් කිය ඔබ කියන්නේ නෑනේ ළමයා දක්ෂයි හොඳට අල්ල ගන්න right එතකොට මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ ඇයි ලස්සනයි වේ ය ති හු මි මු ක්‍රියාපද අවසන් කර මෙන්න මේ වගේ අවසන් වෙන අපි කියන ගොඩක් ඒවට මේවා non action ක්‍රියාපද නෑ මං කිව්වා අර අම්මා ඔබ දුක කියනවා කියලා ඔයාලට බනිනවා ඔබ දුක කියනවා ඒ අතරතුරේ ක්‍රියාපදක් කියනවා කනවා බොනවා නානවා ප්‍රධාන ක්‍රියාපද තමයි ඉංග්‍රීසි භාෂාවේ හදවත එතෙන්ට අපි එනවා ඒකට දැන් මේ පොයින්ට් එක ලියලා තියාගන්න හිමීට එතකොට ඔයාලට විශ්වාස දෙන්න මේ සර් දැන් මේක උගන්වනවා කිව්වා බලන්න එකින් එකට උගන්වනවද කොහොමද තාත්තේ දැන් මේව අපි යනවා දිගට සාකච්ඡා කරන්න ඉංග්‍රීසියේදී ඔක යෙදෙනවනේ ඉංග්‍රීසියේදී වාක්‍ය රටා දෙකකට යෙදෙනවා මොකක්ද මේ බලන්න I speak English එතකොට මොකුත් ඕනේ නැහැ ක්‍රියාපදේ තියෙනවනේ පැහැදිලිව මම ඉංග්‍රීසි කතා කරනවා මේ ඉංග්‍රීසි භාෂාව යන්නේ කොහොමද සබ්ජෙක්ට් එකයි verb එකයි object එකයි නේද I speak English I speak English. ක්‍රියාව මැදටනේ ඇවිල්ලා තියෙන්නේ. මේක සිංහලෙන් කිව්වොත් කොහොමද ළමයි එන්නේ? මම ඉංග්‍රීසි කතා කරනවා. අර කතා කරමි ක්‍රියාව අකට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේක ඇවිල්ලා ක්‍රියාපදයක් නිසා මෙහෙම දාන්නේ. ඉංග්‍රීසි භාෂාවේ කොහොමද අර අම්මා කතා කරපු ඔබ දූප ටික කියනකොට දැන් මේ එයා පොල්ලෙක්නේ. පොල්ලෙක්නේ අන්න මම හිතන්නේ මේ දැන් අපි ඉංග්‍රීසි වලින් කොහොමද යා පොල්ලෙක් ක්‍රියාපදයක් නැහැනේ සුද්ධ දෙයින අන්න කෙලින්ම ගත්ත be verb එක අර මෙන්න මේ ටිකේ මීනින් එක මම කියන්නද am is are කියන එකේ මීනින් එක තමයි ළමයි මෙන්න මේ ටික
way T U T move ඔන්න ඔය ටික ඒ ටික තමයි ඈමිස්සා කියලා කියන්නේ. ඔක උනා නම් was ලස්සන උනා. ඉස්සරහට වේවි නම් මොකද්ද? මොකද්ද ගන්න ළම? will be shall be. උනා was will be shall be. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දක්ෂ ළමයෙක්. She is clever girl. She is a clever girl. She was a clever girl. She will be clever girl. දක්ෂ ළමයෙක් කියන එකනේ is එකේ. මට දක්ෂ ළමයෙක් කියලා මට සිංහලෙන් කියවන්න ළම. දක්ෂ ළමයෙක් වේ කියලා මට සිංහලෙන් කියවන්න කවුරුහරි. මම ටයිප් කරන්න ගියොත් මෙතන අවුල් වෙනවා. She is a clever. මේ බලන්න. එතකොට මේක එන්න ඕන මෙහෙම සිංහලෙන් නම්. ඇය වේ දක්ෂ ගැහැණු ළමයි. ඒ වේ කියන පාර්ට් එක ගන්න මෙතන. හැබැයි ක්‍රියාපදයක් නැහැනේ. ක්ලෙවර් කියන්නේ නාම විශේෂණයක්. ඔන්න මතක තියාගන්න මේක ඉංග්‍රීසි වලයි සිංහල වලයි තියෙන අවස්ථාවක්. උනා නම් was දාන්න. උනා නම් was දාන්න. එහෙනම් මේකත් වැඩිදුර මම කියලා දෙන්න. දැනට ඒක ඒ ඇති. වැඩිදුර මම කියලා දෙන්න. right දෙන්නනේ. කීවෙනි පොයින්ට් එකද ළමයා? හය ලියන්න. අය ගන්නවා මේ වගේ. මොකද්ද? parts of speech ලියන්න. parts of speech ඉංග්‍රීසි සිංහල දෙකේදීම එකයි. parts of speech ඒ කියන්නේ නාමපද සිංහලයේ හැදෙන විදිහයි ඉංග්‍රීසි හැදෙන විදිහයි දෙකම එකයි. ලියා ගන්න. noun adjective දැන් ඔයා කවදාවත් ඉගෙන ගත්තේ නැති විදිහට නාමපද හැදෙන විදිහ මම කියලා දෙනවා. noun adjective adverbs ඊට පස්සේ අර මේක දාලා කියපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්න දුන්නා. noun adjective adverbs preposition conjunction එතකොට නාමපද ඊට පස්සේ verbs එනවා ක්‍රියාපද මෙන්න මේවා හැදෙන විදිය ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ ගොඩාක් සමානයි. දැන් මම අර කිව්වේ භාෂා දෙකක් සිස්ටම් එක මම කියන්නේ. එතෙන්ට එනකොට මෙන්න මේ ටියුට් එකට මම දෙනවා. මම අර කලින් දාලා බල කරේ නෑ. වෙනදනම් මම කෝස් එකට එනකොට ළමයින්ට හැමෝටම මේක ගන්න කියලා කියන්නේ. මේ ටියුට් එක ඔයා තෙන්දි ගන්න ඕන. මම ඔයාලට chart එකක් දැම්මම නාමපද ක්‍රියාපද හැදෙන විදිහ. ඒක තියාගන්න. මම දැනට පොඩි දෙයක් ගන්න. මේ පාඩම සම්බන්ධ වෙනවා. දැන් මේ ටික හරියනේ 6නේ parts of speech ලියා ගන්න ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ සමානයි. 7 විදියට මම ගන්නවා පොයින්ට් එකක් විදියට මේ පාඩමේ ඉතිරි කොටස. දැන් මේ ඉවර නැහැ මේවා. හිතක එනවනේ ඇඩ්ජෙක්ටිව් හැදෙන්නේ කොහොමද වෙනම යනවා ලොකු chart එකක්. වෙනම විදිහක්. මම පොඩි සාම්පල් එකක් මේ කරන්නේ. ළමයිකට තේරුම් ගන්න පුළුවන් බෑ මේ සර් මොනවද උගන්වන්නේ කෝස් එක යන්නේ මේ ග්‍රැමර් පැත්ත තාම ග්‍රැමර් විතරක් නෙවෙයි මේක ඔක්කොටම ස්පෝකන් පැත්ත ග්‍රැමර් පැත්ත දෙකම රයිටින් ඔක්කොම
parts of speech කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ කොටස්නේ 8යිනේ තියෙන්නේ. මොනවාද? noun, pronoun, adjective, verbs, adverbs, preposition, conjunction, interjection, විස්මයාර්ථ පද, නාමපද, සර්වනාම, නාම විශේෂණ, ක්‍රියාපද, ක්‍රියා විශේෂණ, නිපාත පද, සම්බන්ධවාචී පද, interjection, විස්මයාර්ථ පද. මෙන්න මේ ටික අපි ඉගෙන ගන්නවා. කියන්නේ 8 points විදියට ඉගෙන ගන්නවා. කාරණා කීපයක් විදියට. right. මේවා ඉංග්‍රීසියෙත් සිංහල භාෂාවේ යන විදිය සමානයි. එතනත් අපි ගන්න ඕන. ඒක අරන් ඊට පස්සේ ඔයාලට ලේසි ඉගෙන ගන්න. දැන් අර කතාවක් තියෙන මව් භාෂාව හොඳට පුළුවන් නම් නැට්මේජ් එක හොඳට පුළුවන් වෙනවා. වෙනත් ලැන්ග්වේජස්. හත ගන්නවා මේක නාමපදයි ක්‍රියාපදයි නාම විශේෂණයි ක්‍රියාපදයි හැදෙන්නේ මේ පාඩමේ. ඇපිස්සස් පාඩම. නාමපද ක්‍රියාපද මේවා හැදෙන්නේ ඇපිස්සස් පාඩමේ. ඇපිස්සස් කියන්නේ මොනවද ළමයි? උපසර්ග. සිංහල භාෂාව වෙන උපසර්ග තියෙනවනේ 20ක් වගේ දෙන මට මතකයි. අව්වේ පදනේ. අව්වේ උපාත නිපාත උපසර්ග කියලා බෙදුනේ නේද ළමයි? ඇපිස්සස් ලියාගන්න මාතෘකාව. මාතෘකාව නෙමෙයි මේ 7 වෙනි කොටස. මොකද්ද? prefixes and suffixes. prefixes කියලා එකක් තියෙනවා suffixes කියලා එකක් තියෙනවා. prefixes කියන්නේ මුලට යොදන උපසර්ග, suffixes කියන්නේ අගට යොදන උපසර්ග. දැන් මේ බලන්න මම එක පදයක් ගන්නවා. happy. happy කියන්නේ root එක. මේ happy කියන එක prefixes suffixes දාලා prefixes කියන්නේ මුලට යොදන උපසර්ගනේ. පුළුවන් නම් මට සිංහලෙන් එවන්න. උපසර්ග පද කොටස් දෙකයි prefixes and prefixes. prefixes pre කියන්නේ මුල, suffixes කියන්නේ අග. ඔන්න බලන්න මම උදාහරණයක් දෙන්න. මේක ලොකු පාඩමක් මේක මම දාලා තියෙන්නේ ලොකු chart එකක් මේක උතර ප්‍රැක්ටිස් කරන්න ඕන. කාලයක්. පට්ටය ප්‍රැක්ටිස් කරන්න. ඒක වට තේරෙයි ඉතින් ඒක. මම එක දෙකකට කැමති නෑ. එකක් තමයි ළමයින් ළඟ වැඳ වැටිලා ඒ ළමයින්ට එන්න කියන්නේ. මට එහෙම අවශ්‍ය නැහැ. දැන් මගේ තියෙන ගොඩාක් අඩුව තමයි මාකටින් එක නැහැ. ළමයි කියලානේ ළමයි. මගේ ළමයි තමයි කියලා තියෙන්නේ. ඔව්. මුලට යෙදෙන උපසර්ග. මගේ ළමයි කියලා තමයි ඕගොල්ලෝ ආවේ. එයාලා ලින්ක් එක ෂෙයා කරපු නිසා. ගොඩක් වෙලාට මේ ලොකු මාකටින් අරගෙන අපි වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ එන ළමයි වැඳගෙන තියාගන්න මේ අවශ්‍යතාවයකුත් අපිට නැහැ. ඒකට අපිට තත්ත්වයක් තියෙනවානේ. අරුත්යක් තියෙනවා. ඒ මොනේ. එතකොට ඔව් මුලට යෙදුණු සහ අගට යෙදුණු. very good. thank you everyone. ඕගොල්ලෝ ඊකටම හිටියොත් මේක ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එතකොට මුලට යෙදුණු උපසර්ග තමයි prefixes කියන්නේ. ඊට පස්සේ අගට යෙදුණු උපසර්ග තමයි ඔව් දෙකම මුලටනේ. අගට යොදන උපසර්ගයකුත් තියෙනවා. ඔව් කියන්න මොකද්ද? තෝ කිව්වොත් තී කියන රයිට් එක හරි. මුලට යෙදෙනවා අගට යෙදෙන උපසර්ග. අගට යෙදෙන උපසර්ගයක් තියෙනවනේ. ඒ මොකක්ද අගට යෙදෙන උපසර්ග? ඔන්න. දැන් ඇත්තටම happy කියන්නේ root එක හොඳේ. ඔය happy කියන එකට දාන මේවා unhappy. මොන බලන්න භාෂාවේ හැදෙන විදිය. මොනවද දාන්නේ? unhappy. unhappy. ඊට පස්සේ දානවා happiness. ness දාපු ගමන් නාම පදයක්. දැන් root එක ඇවිල්ලා adjective එක. adjective කියන්නේ කෙනෙක් විස්තර කරනවා. සතුට මේක සිංහල අර්ථය ගත්තොත් වෙනස්. happy කියන්නේ සතුටුයි. එතකොට unhappy කියන්නේ negative adjective එක.
නැහැ නෙගටිව් ඇඩ්ජෙක්ටිව් එක කෙනෙක් විස්තර කරන ඒකම තමයි නැතාර්ථය කියන්නේ හැපි නෑ හැබැයි නස් දැම්මම නාමපදයක් සන්තෝෂභාවය නස් දැම්මම භාවය එතකොට අපි බලන්න ඕන නස් දාපු ලිස්ට් එක මොකක්ද තව එකක් හදන්න පුළුවන් happily ly දානකොට ඒක වෙන ඇඩ්වර්බ් එක සතුටෙන් mother cooks happily මෙන්න මේ ටික ඉගෙන ගන්න ඕනේ මෙතන තමයි මට එන්න උවමනාව තිබ්බේ මෙතෙන්ට තමයි මට එන්න උවමනාව තිබ්බේ මේ පාඩම තමයි අපේ පළවෙනි ලෙසන් එක මේ පාඩම තමයි අපේ පළවෙනි ලෙසන් එක පුළුවන් නම් ඒ ටියුට් එක ගන්න හරියට ටයිමින් තියලා වෙලාවට මම මේ කොටස් ටික ඉවර කරනවා ඉංග්‍රීසි භාෂාවේ තව තියෙනවා විවිධ දේවල් අත් මම හිතුවට වඩා ගොඩක් මගේ පැත්තෙන් අද ලෙසන් එක මම සාර්ථක කරා ඔයාලගේ අවශ්‍ය කරන විදිහට so guys but I'm not going to say you should come this class I don't want that to exactly admittedly I don't like that right now you are choosing you can decide it's decided your decision right okay over enough is enough today I will stop for today next week අඟහරුවාද තියෙන මම මේ දවස් ටිකේ කොරෝනා ඉවර වෙනකම් සල්ලි ගෙවන්න ඕනේ ආවට පන්තිට එන්න සල්ලි ගෙවනවා කියලා ඉතින් ලොකු ගාණක් ගෙවන්නේ නැහැ මුලින්ම ගෙවනවා නම් කෝස් එකට සම්පූර්ණ කෝස් එක 6000යි ඔයාට පුළුවන් 6000 ඔක්කොම ගෙවනවා නම් 5000යි නැත්තම් මාසෙන් 10000 දී යන්න පුළුවන් ඉතින් ගොඩක් අය අර මගදී යන්න බලාපොරොත්තු වෙන අය තමයි 1000ක් දීලා ඇවිල්ලා එහෙම යන්න එහෙම කරන්නේ සමහර ඉතින් 1000ක් දීලා ඇවිල්ලා ආයේ ඊළඟ මාසෙ ඉඳන් ආලා ආයේ ඔක්කොම ටික දාලා දවස් කීයක් වගේ ගෙන ගන්න ගණන් හදලා බලන්න පේපර් සාකච්ඡාවකින් වෙනම තියෙනවා උදේ හැබැයි ඒකට උදේ ජොයින් වෙනවා ලෙක්චර්ස් එකකින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිසි කෙනෙකුට මොකද කිසිම ලෙක්චරර් කෙනෙක් නැගිටින්නේ නැහැ හතරම ඒ කැපකිරීම වා ගන්න එක දවසක් නැගිට්ටාම ඔයාට පුළුවන් ඒක දෙකට ගා ගන්න බෑ මොනවද තියෙන ළමයි ප්‍රශ්න ඉවන්න මට මොනවද තියෙන නැත්නම් මට ප්‍රයිවට් හරි මැසේජ් කරන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මම මේ අද දානවාට මේ PDF එක කොගලන්නේ PDF එක ඕනයි අනේ පාපා PDF එක අපි ඕලේ ලව සිම්පල් රයිට් එහෙම සෙට් එකක් ඉන්න මේක මම group එකට දානවා දැම්මට පස්සේ ඔයාලට පුළුවන් බලන්න right එහෙනම් guys I thank you very much been Tilina Gamage successful academy thank you very much good night everybody thanks sir Good night, sir.